අපි අද අලුත් පාඩමක් ආරම්භ කරන්නේ. අද අපි පටන් ගන්න පාඩම ඊළඟට වැරදි නිවැරදි කිරීම කියන පාඩම අවිනිශ්චිත ගිණුම් කියලා ගොඩක් අය කියනවා. වැරදි නිවැරදි කිරීම. ගිණුම් තැබීමේදී මූල්‍ය ප්‍රකාශන සකස් කරනකොට මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කරනකොට අපි අතින් විවිධ ස්වරූපයේ වැරදි වෙන්න පුළුවන්. සමහරු වැරදි කරන්නේ හිතාමතා. සමහරු වැරදි කරන්නේ නොදැනුවත්කම නිසා. සමහරු වැරදි කරනවා විෂය දැනුම නැතිකම නිසා. සමහරු තව වැරදි කරනවා පොඩි කාලේ දන් තියෙන නොසලකිලි. අම්මලා කියන්නේ දූ පොඩි කාලේ දන් හරි නොසලකිලි. මෙයා මොන්ටිසෝරි යන කාලෙත් නොසලකිලි. මේක දිගටම තියෙනවා. එතකොට මේ වගේ කාර්යයකටපත් වුණාමත් ඒ නොසලකිල්ල තියෙනවා. ඒ නිසා විවිධ හේතු නිසා අපි අතින් වැරදි වෙන්න පුළුවන්. ඉතින් එක මම පොඩි දෙයක් කතා කියන්න ඕනද අපි මේ පාඩම් වල න්‍යායාත්මකව කරන සමහර වැරදි අද ප්‍රායෝගිකව දකින්න හම්බ වෙන්නේ නැහැ. ඒකට හේතුව අද ඊටාම කුඩා ව්‍යාපාරයක් පවා පරිගණකගත කරලා තියෙනවා. ඩිජිටල් සිස්ටම්ස් ඉලෙක්ට්‍රොනික සිස්ටම්ස් වලට යන්නේ කම්පියුටරයිස් කරලා තියෙන්නේ. එතකොට මේ අපි පන්ති කාමරවල පොත්වල කතා කරන වැරදි සමහර වෙලාවට වෙන්නේ නැහැ. හැබැයි කවුරු හරි කිව්වොත් එහෙම කම්පියුටරයිස් කරපු නිසා වැරදි වෙන්නෙම නැහැ කියලා ඒක ලොකු වරදක්. එහෙම එකක් නැහැ. ඕන තරම් වැරදිනවා. ඩේටා එන්ටර් කරනකොට කවුරු හරි වැරද්දුවොත් වරදින්න පුළුවන්. දැන් සමහර ලාවට ඔය රිසල්ට්ස් එන්නේ O level එහෙම හාමුදුරුවරුන් බෞද්ධ සංස්කෘතිය ෆේල් වෙලා ගෘහ විද්‍යාවට ඒකක් එනවා. එතකොට හාමුදුරුව බෞද්ධ සංස්කෘතිය ෆේල් හැබැයි හෝම් සයන්ස් වලට මොකද මේක එන්ටර් කරන එක්කෙනා එන්ටර් කරනකොටම වරද්දලා හෝම් සයන්ස් වලට ඉරක් අඳින්න ඕන එක අර මාරු කරලා මේ දාලා තියෙන්න පුළුවන්. ඒ නිසා ඉලෙක්ට්‍රොනික සිස්ටම් එකකත් කොයිතරම් වුණත් කම්පියුටරයිස් කරලා තියෙන එන්වයරන්මන්ට් එකත් වැරදි වෙන්න පුළුවන්. හැබැයි ඒ වැරදි සමහර වෙලාවට මේ පොත්වල කතා කරන වැරදි වලට වඩා වෙනස් වෙන්න පුළුවන්. කොහොම වුණත් ගිණුම් තැබීම ක්‍රියාවලියේදී මූල්‍ය ප්‍රකාශන සකස් කරන අවස්ථාවලදී විවිධ ස්වරූපයේ වැරදි අපි අතින් වෙන්න පුළුවන්. ඉතින් මේ අපි පොත් ලියන අය උගන්වනකොට මේ වැරදි වලට විවිධ නම් දාලා තියෙනවා. මම පෞද්ගලිකව විශ්වාස කරනවා ඒ වැරදි වලට නම් දාන්න බෑ. ඒ වැරදි වලට එහෙම විශේෂ නම් නැහැ. මොකද අපි වැරදි කරන්නේ සමහරට හිතාමත් කියන්නේ කලින් කියලා නෙමෙයි මම අද වරදක් කරන්න යන දවස මේ අද මගේ අතින් වරදක් වෙනවා. එහෙම අපි කලින් කියලා හිතලා වරද්දන්නේ නැහැනේ. මේ විවිධ විදියට වැරදි නිසා වැරදි හරි අමාරු විවිධ නම් වලින් කියන්න. නමුත් අපේ විෂය නිර්දේශයට අනුකූලව විභාග අවශ්‍යතාවයේ වෙනුවෙන් අපි සමහර වෙලාවට මේ වැරදි වලට නම් දාලා තිබෙනවා. මම කැමති පොදුවේ වැරදි වර්ග දෙකක් හඳුනා ගන්න. මේ ගිණුම් තැබීමේදී වෙන වැරදි වර්ග දෙකෙන් එකක් තමයි සමහර වැරදි ඒ වුණාට අපි මූලික පොත් හදලා ඒවෙන් ලෙජර් ගිණුම් වලට ටී ගිණුම් වලට ගනුදෙනු පිටපත් කළා. ඒ ගනුදෙනු ටී ගිණුම් ශේෂ කළා. ශේෂ පිරික්සුමක් හදලා ඒකේ හරබර තීරු දෙක එකතුව සමානද කියලා බලනවා. ඒ ශේෂ පිරික්සුමෙන් තමයි ඊට පස්සේ අපි මූල්‍ය ප්‍රකාශන වලට යන්නේ. එතකොට අර වැරදි කියන්න පුළුවන් සමහර වැරදි වුණාම ශේෂ පිරික්සුමේ අර එකතු දෙක සමාන වෙන්නේ නැහැ. ඒක තමයි වැරදි හඳුනා ගන්න තියෙන එක මුල් අවස්ථාවේ තියෙන එක තැන. ගනුදෙනු මූලික ලියවිලි තියෙනවා. ඊට පස්සේ ඒවා මූලික පොත්වලට යනවා. ගැනුම් පොත විකුණුම් පොත වගේ මූලික පොත්වලට යනවා. මූලික පොත් වලින් අපි ලෙජර් ගිණුම් වලට ටී ගිණුම් වලට පිටපත් කරනවා. ඊට පස්සේ ටී ගිණුම් ශේෂ කරලා ශේෂ පිරික්සුමක් හදනවා. ඒ ශේෂ පිරික්සුම සමාන වුණාම ශේෂ පිරික්සුමෙන් අපි මූල්‍ය ප්‍රකාශන වලට ඒ තොරතුරු ගන්නවා. ඒතර ශේෂ පිරික්සුම සමාන වෙන්නේ නැත්නම් මූලිකවම ගිණුම් තැබීමේ වරදක් සිදු වී ඇති බව පේනවා. ඒතර සමහරව එතනින් ඉස්සරහට යන්නේ නැතුව මූල්‍ය ප්‍රකාශන හදන්න යන්නේ නැතුව ඒ වරද හොයා ගන්නවා. තවත් වැරදි වර්ගයක් තියෙනවා. ඒවා වැරදි තමයි අඩුපාඩු තමයි ගිණුම් තැබීමේදී සිදු වුණු. ඒ වුණාට ශේෂ පිරික්සුම සමාන වෙනවා. මම පෞද්ගලිකව හිතන ඒවා බිහිසුණු වැරදි. ඒ මොකද ඒක වරදක් තමයි වරද පේන්නේ. එයා මොකුත් දන්නේ හොඳට ගාන තියෙනවා. ඒතකොට සමහරවිට අපි එතනින් එහාට මූල්‍ය ප්‍රකාශනත් හදලා ඉවරයි. පස්සේ තමයි වැරදි හඳුනාගන්නේ. ඒ නිසා වැරදි ඕන නම් කොටස් දෙකකට බෙදන්න පුළුවන්. ශේෂ පිරික්සුමකින් හෙළිදරව් වෙන වැරදි, ශේෂ පිරික්සුමකින් හෙළිදරව් නොවන වැරදි. ශේෂ පිරික්සුමකින් හෙළිදරව් වෙනවා කියන්නේ ශේෂ පිරික්සුම එකතු කළාම හර තීරුව එකතුව බැර තීරුව එකතු කළාම ඒක සමාන වෙන්නේ නැහැ. එතකොට සමාන වෙන්නේ නැත්නම් අන්න වරදක් තියෙන බව පේනවා. හැබැයි සමහර වැරදි තියෙනවා ශේෂ පිරික්සුම සමානයි. දැන් උදාහරණයක් ඇයට ඕගොල්ලෝ සම්මුඛ පරීක්ෂණයකට ගියාම කවුරු හරි ශේෂ පිරික්සුමක් අතර දීලා කියනවා මේ අපේ ආයතනයේ කලින් හිටපු ගිණුම් ලිපිකාරණිය හදපු ට්‍රයල් බැලන්ස් එක TB එක ශේෂ පිරික්සුම. මේක හරියටම දෙපැත්ත සමාන වෙනවා. ඒ කියන්නේ කලින් හිටපු ගිණුම් ලිපිකාරණිය
හැමදේම හරියට කරලා තියෙනව නේද? ශේෂ පිරික්සම සමාන වීමෙන් ඇය හැමදේම හරියට කරන කෙනෙක් හැටියට අපිට වාර්තා වෙනව නේද? නෑ එහෙම කියන්න බෑ. ඔයා බිම් බලාගෙන ඉදී. ඒතොර ඇහුවොත් කවුරු ඇයිවා බිම් බලාගෙන ඉන්නේ උත්තරයක් දෙන්නේ නැතුව කියලා ඔයා කියනවා මට එහෙම එකපාර කියන්න බෑ. ඒවා කියන්න තව කල් යනවා. ඕකේ නොපෙනෙන වැරදි තව කොච්චර තියෙන්න පුළුවන්ද? මන් දන්නේ නැහැ තාම. මට බයයි යා ගැන ප්‍රකාශයක් කරන්න. ඒවා තේරෙන්න තව කල් යනවා. අන්න ඒ වගේ තමයි. කියන්නේ ශේෂ පිරික්සුම සමාන වුවද තවදුරටත් වැරදි තියෙන්න පුළුවන්. ඉතින් ඒක තමයි මම විශ්වාස කරන මේ වැරදි වර්ග දෙක බෙදන්න තියෙන හොඳම විදිය. ශේෂ පිරික්සුමකින් හෙළිදරව් වෙන වැරදි, ශේෂ පිරික්සුමකින් හෙළිදරව් නොවන වැරදි. ශේෂ පිරික්සුමක සමානතාවයට බලපාන වැරදි, ශේෂ පිරික්සුමක සමානතාවයට බල නොපාන වැරදි. ඒ විදියට කඩන්න පුළුවන්. නමුත් අපි අපේ විෂය නිර්දේශයට අනුකූලව වැරදි වර්ග කීපයක නම් ටිකක් සහ පැහැදිලි කිරීම් කීපයක් කරන්න මම කැමතියි. මොකද සමහර ලාවට කෙටි ප්‍රශ්න පත්‍රවල බහුවර්ණ ප්‍රශ්න පත්‍රවල මේ නම් පරීක්ෂාවට ලක් වෙන්න පුළුවන් නිසා. එකක් අපි කියන ඕගොල්ලන්ගේ වැරදි නිවැරදි කිරීම පාඩම පටන් ගන්නේ ඕගොල්ලන්ට ලබා දීලා තියෙන නිබන්ධනයේ 16 වෙනි පිටුවේ තමයි තියෙන්නේ. ඒකේ පළවෙනි එක අතිරික්තතා දෝෂ. ඒක ඕගොල්ලන්ට හයිලයිට් කරගන්න පුළුවන් අතිරික්තතා දෝෂ. එතකොට අතිරික්තතා දෝෂයක් කියන්නේ ගනුදෙනුවක රුපියල් ඉලක්කම වැඩියෙන් හෝ අඩුවෙන් සටහන් වීම. ගනුදෙනුවක රුපියල් වටිනාකම වැඩියෙන් හෝ අඩුවෙන් සටහන් වෙනවා නම් අපි ඒකට කියනවා අතිරික්තතා දෝෂයක් කියලා. හොඳට මතක තියාගන්න රුපියල් 5000 වෙනුවට 50000 ලියන එක අතිරික්තතා දෝෂයක්. ඒ වගේම රුපියල් 5000 වෙනුවට 500 ලියන එක 5000 වෙනුවට 50 ලියන එක අතිරික්තතා දෝෂයක්. මම ආයි පාරක් කියනවා ගනුදෙනුවක රුපියල් ඉලක්කම ගනුදෙනුවක රුපියල් වටිනාකම වැඩියෙන් හෝ අඩුවෙන් සටහන් වේ නම් ගනුදෙනුවක රුපියල් වටිනාකම වැඩියෙන් හෝ අඩුවෙන් සටහන් වේ නම් එය අතිරික්තතා දෝෂයක්. ඒතර ඕගොල්ලෝ මගෙන් ඇහුවොත් අතිරික්තතා දෝෂ නිසා ශේෂ පිරික්සුමක් සමාන වෙයිද අසමාන වෙයිද? මතක තබා ගන්න පිළිතුර ඒකට සමාන වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. ඇයි මා එසේ කියන්නේ? ගනුදෙනුවක රුපියල්ලගේ වැඩිවීම හෝ අඩුවීම අතිරික්තතා දෝෂනේ. මේ වැඩිවීම හෝ අඩුවීම ගිනුම් දෙකේම වුණොත් ගාන බැලන්ස් වෙනවා. එතකොට අතිරික්තතා දෝෂයක් හැබැයි ගාන බැලන්ස් වෙනවා. වැඩිවීම හෝ අඩුවීම කියන දෙක දිත්ත සටහන් දෙකටම එක විදිහට වුණොත් ගාන බැලන්ස් වෙනවා. හැබැයි වැඩිවීම හෝ අඩුවීම එක ගිණුමක විතරක් වුණොත් ගාන බැලන්ස් වෙන්නේ. ඒ නිසා අතිරික්තතා දෝෂ නිසා ශේෂ පිරික්සුමක් සමාන වෙන්නත් පුළුවන් සමාන නොවී තියෙන්නත් පුළුවන්. ඒකට ඍජු උත්තරයක් නැහැ. හැබැයි ඕගොල්ලෝ මතක තියාගන්න ගනුදෙනුවක් සටහන් කරනකොට ගිණුමක ශේෂ පිරික්සුමට ගන්නකොට රුපියල් ඉලක්කම වැඩියෙන් හෝ අඩුවෙන් සටහන් වෙනවා නම් මේ දෙකම අතිරික්තතා දෝෂයක්. ඊළඟට ඕගොල්ලන්ගේ පොතේ සටහන් කරලා තියෙන අනිත් කරුණ ඌනතා දෝෂ. ඌනතා දෝෂය anu ගනුදෙනුවේ සටහන් දෙකම හෝ එක සටහනක් අත්හැරීමයි. ගනුදෙනුවේ සටහන් දෙකම හෝ එක සටහනක් අත්හැරීම ඌනතා දෝෂයක්. එතකොට මතක තියාගන්න සටහන් දෙකම අත්හැරුණොත් ගාන බැලන්ස්. ඒ කියන්නේ ඔයා නිදාගත්තාම කොච්චර හොඳද? නේ නිදාගත්තාම හිතලා බලන්න කොයිතරම් හොඳ ඔයා කියලා. ඒ වගේ තමයි. ඒ නිසා හරයි බැරයි දෙකම නොකර ඉන්නකෝ. මොකක් හරි අමාරු ගනුදෙනුවක් දැක්කේ නෑ වගේ මුළු ගනුදෙනුවම නොලියයි ඉන්න. ගාන බැලන්ස් වෙනවා. ගාන හරියට සමාන වෙනවා. පැහැදිලි නේද ඔයගලන්ට? ඒ නිසා ඌනතා දෝෂයක් නිසා ගාන සමාන වෙන්න පුළුවන්. ඒ මොකද සටහන් දෙකම අත්හැරීම ඌනතා දෝෂයක්. ඒතර මම ආයි පාරක් කියනවා සටහන් දෙකම හෝ එකක් අත්හැරුණත් ඌනතා දෝෂයක්. ඒතර කාට හරි ගනුදෙනුවක් බැර කළා හර කරන සටහන තියලා නැහැ. බැර කළා තියෙනවා හර සටහන තියලා නැහැ. ඒතර ගාන බැලන්ස් වෙන්නේ නැහැ. ඒ නිසා ඌනතා දෝෂ නිසා ගානක් සමාන වෙන්නත් පුළුවන් සමාන නොවී තියෙන්නත් පුළුවන්. පැහැදිලි නේද? ඔය කෙටි ප්‍රශ්න පත්‍රවල ඔය අතිරික්ත සහ ඌනතා දෝෂ කියන එක හරි වැදගත්. ඒ නිසා ඒ ටික හොඳට පැහැදිලි ඔලුවට දාගන්න. සමන් තව එකපාරක් කෙටියෙන් ඕගලන්ට කිව්වොත් අතිරික්තතා දෝෂ සටහන් දෙකේ හෝ එක සටහනක රුපියල් ඉලක්කම රුපියල් වටිනාකම වැඩියෙන් හෝ අඩුවෙන් සටහන් වීම. රුපියල් වටිනාකම වැඩියෙන් හෝ අඩුවෙන් සටහන් වීම අතිරික්තතා දෝෂයක්. ඌනතා දෝෂයක් යනු
සටහන් දෙකම හෝ එක් සටහනක් අත්හැරීම. සටහන් දෙකම හෝ එක් සටහනක් අත්හැරීම. පැහැදිලි ඒ දෙක. ඊට පස්සේ මේ පොතේ ඔයගොල්ලන්ට යම් වැරදි කීපයක් තියෙනවා. හිලව් දෝෂ. හිලව් දෝෂ කියන්නේ ඒවා වැරදි. හැබැයි තව තැනක වරදකින් හිලව් වෙලා යනවා. ඒතර අනිවාර්යයෙන්ම හිලව් දෝෂයක් නිසා ගාන සමාන වෙනවා. එක තැනක වෙච්ච වරදක් තව තැනක හෝ තව තැන් කීපයක වෙන වැරදි වලින් එකිනෙකට හිලව් වෙලා යනවා. එක තැනක වෙච්ච වරදක් තව තැනක හෝ තව තැන් කීපයක වෙන වැරදි වලින් එකිනෙකට හිලව් වෙලා යනවා. එතකොට හිලව් දෝෂ මෙහෙම ඔක්කොම එකට ගත්තාම ගාන බැලන්ස් වෙනවා. ඒ කියන්නේ ශේෂ පිරික්සුම සමාන වෙනවා. හැබැයි ඔළුවේ තියාගන්න හිලව් දෝෂත් කෑලි කෑලි ගත්තොත් ගාන සමාන වෙන්නේ නැහැ. දැන් උදාහරණයක් ඇර මෙහෙම අපි ගමු. එක ගිනුමක් ගත්තාම හරපැත්ත 500ක් වැඩි වෙනවා. තව ගිනුම් දෙකක බලන්න BC මේක A මේකේ මෙතන වැඩි වෙනවා 300ක් මෙතන වැඩි වෙනවා 200ක්. මේ ගිනුම් තුනම වැරදි. මේකේ 500ක් වැඩි වෙලා මේකේ 300ක් වැඩි වෙලා 200. හැබැයි මේක හිලව් වෙනවා. ඒ මොකද මේ පැත්ත වැඩි වෙනකොට කොහොම හරි මේ බැර පැත්තත් වැඩි වෙනවා. එතකොට ගාන සමානයි. හැබැයි වරදක්. හැබැයි හිලව් දෝෂ කවුරුරි වෙන වෙනම හිතුවොත් ඔයා හිතනවා මේක ටිකක් සංකීර්ණයි මම මේ එක එක වරද වෙන වෙනම ගන්නවා කියලා. ඒ ගිණුමේ හරපැත්ත 500යි. එතකොට එයා හිතන්නේ ගාන සමාන වෙන්නේ නැහැ කියලා. හිලව් දෝෂයක් වුවද තනි තනිව ගත් විට ගානක් සමාන වෙන්නේ නැහැ. හැබැයි නැත්තම් හිලව් දෝෂයක් නිසා ගාන සමාන වෙනවා. මම තව එකක් පෙන්නනවා ඔයගලන්ට. A කියන ගිණුමේ හරපැත්ත 500ක් වැඩි වෙනවා. මේ ඔයා බලන්න B කියන ගිණුමේ හරපැත්ත 500ක් අඩු වෙනවා. දැන් මේ ගිණුම් දෙක වැරදි. මේකේ හරපැත්ත 500ක් වැඩි වුණ අතර මේකේ හරපැත්ත 500ක් අඩු. ගිණුම් දෙකම වැරදිනේ. ඒ වුණාට ගාන බැලන්ස්. ඒ මොකද මේ වෙච්ච වරද මෙතනින් හිලව් වුණා. ඒ නිසා සාමාන්‍ය වාක්‍යයේ ජෙනරල් වාක්‍යයේ හිලව් දෝෂයක් නිසා ශේෂ පිරික්සුම සමාන වේ. හැබැයි අතුලාන්තයේ මතේ තියන්න හිලව් දෝෂයක් තනි තනිව සලකා බලන විට ගාන සමාන වෙන්නේ. මොකද සමහරු කියලා දෙනකොට හරි ස්ටුඩන්ට්ස්ලා මේ වරද කියවනකොට හරි එකක් විතරක් ඉස්සෙල්ලා ගන්නවා. හරපැත්ත 500ක් වැඩි වෙනවා. ඒතකොට ගාන බැලන්ස් වෙන්නේ නැහැ. හැබැයි මේක සමස්තයේ හැටියට දකින්නකොට තමයි පේන්නේ හිලව් දෝෂය නිසා ගාන සමාන වෙනවා කියලා. ඊළඟට ඕගොල්ලන්ට දීලා තියෙන ඊළඟ වරද තමයි මූලධර්ම දෝෂ. මේක විභාග පරීක්ෂකතුරු අතර හරි ජනප්‍රිය දෙයක්. අපි ගණකාධිකරණයේ පිළිගත්ත මූලධර්ම වලින් බැහැරව ගනුදෙනු සටහන් කරනවා. උදාහරණයක් හැටියට අපි ලී බඩු ගත්තොත් විකිණීමේ පරමාර්ථයෙන් තොරව ව්‍යාපාරයේ ප්‍රයෝජනයට ගන්න දේවල් අපි ඇසෙට්ස් හැටියට සලකනවා. ලී බඩු, මෝටර රථ, යන්ත්‍ර සූත්‍ර වගේ දේවල්. හැබැයි විකිණීමේ පරමාර්ථයෙන් වෙළඳ කටයුත්තක් සඳහා ගන්න දේවල් අපි ගැනුම් ගිණුමේ දානවා. මේක ගිණුම් කරන්නේ පිළිගත් නියමයක්. ඔයා ලී බඩු ගත්තේ ආයතන ප්‍රයෝජනයට මුදල් පොත බැර ලී බඩු ගිණුම හර කරන්න ඕනේ. ඒ වුණාට ඔයා මුදල් පොත බැර බැංකුව බැර ගැනුම් ගිණුමට හර කළා. ලී බඩු අරගෙන බැංකුව බැර ලී බඩු ගිණුම වෙනුවට ගැනුම් ගිණුමට හර කළා. එතකොට අපි පිළිගත්ත මූලික මූලධර්මයක් දැන් කඩලා ලී බඩු ගත්තේ විකිණීමේ වෙළඳ කාර්යයකට නෙමෙයි ව්‍යාපාරයේ ප්‍රයෝජනයට ගත්තේ. එතකොට ඒක ගැනුම් ගිණුමේ ලියන්න බෑ. ඒ වුණාට ඔයා බැංකුව බැර කළා ගැනුම් ගිණුමට හර කළා. ගාන සමාන වෙනවා හැබැයි වැරදි. මේවා අපාතින් සිදුවෙන බහුල වැරදි. ඒ නිසා මතක තියාගන්න මූලධර්ම දෝෂ ගානක් සමාන කරනවා හැබැයි වැරදි. ඒ ගැන පොඩි වැඩි අවධානයක් යොමු කරන්න ඕන. අපි හිතමු මෝටර රථයක් අරගෙන මෝටර රථය අලුත් වැඩියාවක් කරනවා. මෝටර රථය පේන්ට් කරනවා. ඒවා අපි සලකන්නේ නඩත්තු වියදම් හැටියට. එතකොට බැංකුව බැර මෝටර රථ නඩත්තු වියදම් ගිණුම හර. බැංකුව බැර මෝටර රථ නඩත්තු වියදම් ගිණුම හර. ඒ වුණාට ඔයා අතින් බැංකුව බැර මෝටර රථ ගිණුමට හර වෙනවා. එතකොට ගාන සමාන. හැබැයි ලොකු වරදක්. මේ නඩත්තු වියදම් ගිණුමට යන්න ඕනේ. නඩත්තු වියදම් ගිණුමට යන්න ඕනේ. මේන්ටනන්ස් account එකට යන්න ඕනේ. ඒක මුදල් පොත මේන්ටනන්ස් එක ඩෙබිට් කරනවා වෙනුවට මෝටර් වෙහිකල් එක ඩෙබිට් කළා. අන්න අපි මූලධර්ම කැඩුවා. හැබැයි ගාන සමානයි. ඕකෙම අනිත් පැත්තම අපි කාර් එකක් අරගෙන කාර් එකේ දෙපැත්තට තටු දෙකක් හයි කරනවා. උඩින් හුලම් පෙත්තක් හයි කරනවා. එතකොට කාර් එක මෙහෙම ඉස්සරහට යනවා. ට්‍රැෆික් එකක් ආපු ගමන් තටු දෙක එළියට එනවා. හුලම් පෙත්ත එනවා. ටයර් හතර ඇතුළට ගිහිල්ලා කාර් එක හෙලිකොප්ටරයක් වගේ යනවා.
මේක මෝටර රථය කරපු ලොකු වෙනසක්. ඒක නඩත්තු නෙමෙයි, මේන්ටනන්ස් නෙමෙයි. කාර් එකට තටු දෙකක් හයි කරලා හුලම් පෙත්තක් හයි කරපු එක. මේ ගාලු පාර දිගේ යනවා, මහ මූද ගලාගෙන එන බව පේනවා මහ පාරට. ටක් ගාලා කාර් එක ටයර් හතර ඇතුළට ගිහිල්ලා තටු දෙක එළියට ඇවිල්ලා අන්න උඩින් යනවා හෙලිකොප්ටරයක් වගේ. මේක ප්‍රධාන වෙනසක්. එතකොට අපි ඒක දාන්න ඕනේ මුදල් පොත බැර මෝටර රථ ගිණුමටයි හර කරන්න ඕනේ. ඒක මෝටර රථයේ වෙනුවෙන් දරපු ප්‍රාග්ධන වැයක්. මෝටර රථයේ කියන වත්කමේ වටිනාකමයි වැඩි වෙන්නේ. නමුත් අපි ඒක නඩත්තු ගිණුමට දැම්මා. අන්න මූලධර්මයක් අපි කඩලා. එතකොට අපි පැහැදිලිව හඳුනා ගන්න පුළුවන් ගණකාධිකරණ මූලධර්ම වලින් බැහැරව ගිණුම් තියෙනවා. අපි අරවින්දට වැටුප් ගෙව්වහම බැංකුව බැර වැටුප්පා වේතන හර. හැබැයි බැංකුව බැර අරවින්ද හර කළා තියෙනවා. ඒතර වැටුප්පා වේතන ගෙවුවොත් බැංකුව බැර වැටුප්පා වේතන හර. වැටුප්පා වේතන හර කරන්න ඕන. ඔයා බැංකුව බැර අරවින්දට හර කළා. ඒතර ගණකාධිකරණේ මූලධර්ම අපි කඩනවා. හැබැයි ගාන බැලන්ස් වෙනවා. ඒතර ඕක විභාග පරීක්ෂකරු කෙටි ප්‍රශ්න පත්‍රවල හරියට අහන වර්ධයක්. හොඳට අවබෝධයෙන් තියාගන්න ගණකාධිකරණයේ පිළිගත් මූලධර්ම වලින් බැහැරව ගිණුම් තියෙනවා. එතකොට බොහෝ විට ගාන සමාන වෙනවා, හැබැයි වැරදි. පැහැදිලි නේද? ඊළඟට ඔයගලගේ මේ පොතේ තියෙනවා ද්විකරණ දෝෂ. කියන්නේ ගනුදෙනුවක් දෙපාරක් සටහන් වෙනවා. බොහෝ විට ඒතර ගාන සමානයි නේ. අපි ලිපි ද්‍රව්‍ය අරගෙන මුදල් පොත බැර ලිපි ද්‍රව්‍ය ගිණුම හර, මුදල් පොත බැර ලිපි ද්‍රව්‍ය ගිණුම හර. එකම ගනුදෙනුව දෙපාරක් සටහන් වෙනවා. ඒතර ගාන සමාන වෙනවා. ඔයගේ දේවල්. නමුත් ඉතින් ඇත්තටම මේකේ මාරි ඉස්සෙල්ලා කිව්වා වගේ ඔබ වැඩි අවධානයට යොමු කළ යුතු වන්නේ වරදක් දුන්නහම ඒ වරද ශේෂ පිරික්සුමේ සමානතාවයට බලපාන වරදක්ද ශේෂ පිරික්සුමේ සමානතාවයට බල නොපාන වරදක්ද කියන එක බලන එකයි. ඒක තමයි ප්‍රධානම දේ. ඒතර අපි මේ දක්වා ඉගෙන ගත්ත ගිණුම් කරන දැනුමින්නේ අපි ගණකාධිකරණයේ ලෙජර් ගිණුම් හදලා තියෙනවා, මූලික පොත් හදලා තියෙනවා, මූලික පොත් වලින් ශේෂ පිරික්සුම් හදලා තියෙනවා, දැන් බැංකු සැලසුම් පාඩම ඉවර කරලා තියෙනවා. මේ ඔක්කොම දැනුමත් එක්ක අපිට යම්කිසි වරදක් දුන්නාම අපේ ඇඟට දැනෙන්න ඕන මේ වරද නිසා හර තීරුවේ එකතුවයි බැර තීරුවේ එකතුවයි සමාන වෙයිද නැද්ද කියන එක. මා හිතන්නේ ඒක තමයි අත්‍යවශ්‍යම කරුණ. මේ පාඩමෙන් පස්සේ වුණත් මම හිතනවා මේ පාඩම ඕගොල්ලන්ගේ ඉගෙනීමත් එක්ක වර්ධනය වෙන පාඩමක්. ඇත්තටම තාම ඕගොල්ලෝ දන්නේ හරි සීමිත පාඩම් කීපයයි. ඒ නිසා හරි විදියට කිව්වොත් අපිට වැරදි නිවැරදි කරන්න පුළුවන් හරි විදියට මේ අපි ඉවරලා තියෙන තාම බැංකු සැලසුම මූලික පොත් ඔය ටික විතරයි. නමුත් වැරදි වෙන්නේ ওই ටිකේ විතරක් නෙමෙයිනේ. වැරදි ඉස්සරහා අපි ඉගෙන ගන්න හැම පාඩමකම අපි අතින් වෙන්න පුළුවන්. ඒ නිසා ඇත්තට මේ වැරදි නිවැරදි කිරීම පාඩම කොතෙන්ද උගන්වන්න ඕනි කියන ප්‍රශ්නයක්. නේ මොකද මේක හැම පාඩමකදීම අපි අතින් වෙනවා. තව අද මේ පාඩම ඉගෙන ගත්තට සමාගම් ගිණුම් හදනකොට ඕගොල්ලෝ අතින් වරදි. හවුල් ව්‍යාපාර හදනකොට ඕගොල්ලෝ අතින් වරදි. මේ විවිධ හැම ඉස්සරහා පාඩමකදීම වරදි. ඒ නිසා මේ මූලධර්මය හොඳට ඉගෙනගෙන ගිහිල්ලා ඒ අවස්ථාවට භාවිතා කරන්න පුරුදු වෙන්න. ඒක තමයි වැදගත්. ඒ නිසා මෙතෙන්දී හොඳට ඔළුවට දාගන්න ඕනේ වැරදි නිවැරදි කිරීම කියන මූලධර්මය. ප්‍රින්සිපල් එක හරියට දාගන්න. එතකොට ඒ ස්ටේජ් එකේදී වැරදි අහන්න පුළුවන්. මට මේ වෙලාවේ ඕගොල්ලොත් එක්ක නිවැරදි කරන්න පුළුවන් බොහොම සීමිත ප්‍රමාණයක. සීමිත කියන්නේ වපසරියක විතරයි. මොකද අපි දන්න පාඩම් ප්‍රමාණය ටිකක් නිසා. නමුත් මා ඔයගලන්ට පැහැදිලි කරනවා වැරදි නිවැරදි කරන මූලධර්මයේ ඒ මූලධර්මය ඔළුවට තියාගෙන අනාගත ඉගෙන ගන්න ඕනම පාඩමකට ඒක භාවිතා කරන්න පුරුදු වෙන්න. එතකොට හරය ආයි ගත්තොත් මූලික දේ වරදක් දුන්න ගමන් හිතන්න මේ වරද නිසා ශේෂ පිරික්සුමක් සමාන වෙයිද සමාන වෙන්නේ නැද්ද? ඒක තමයි පළවෙනි කාරණය. නේ ඒක ඔයාට දැනෙන්න ඕනේ කාටවත් කියලා දෙන්න බෑ. වරද කියනකොටම මේක මොන විදිහේ වරදක්ද වරදේ නේචර් එක ස්වභාවය Tamanට තේරෙන්න ඕන. ඊට පස්සේ ඕගලන්ට මේකේ හරි වැදගත් තැනක් තියෙනවා. දැන් ශේෂ පිරික්සුම අසමාන කරන වැරදි තියෙනවනේ. අපි ගනුදෙනු ඔක්කොම සටහන් කරලා මූල්‍ය ප්‍රකාශන හදන්න කලින් මෙහෙම ශේෂ පිරික්සුමක් හදනවා. ශේෂ පිරික්සුම ට්‍රයල් බැලන්ස් එක ඔය ඔෆිස් වල වැඩ කරන අය TB එකක් කියනවා, ට්‍රයල් බැලන්ස් එකක් කියනවා. මාලිවාගේ TB එක කොහමද සමාන වුණාද? තාම සමාන වෙන්නේ නැද්ද? නෑ මෙයා තාම සමාන නෑ. කමන්නේ ඔහොම යනකොට සමාන වෙයි. ඔහොම ඉතින් කියනවා. ඒතකොට මේ ශේෂ පිරික්සුම සමාන වුනේ නැත්තම් ශේෂ පිරික්සුම සමාන වෙන්නේ නැහැ කියන්නේ ශේෂ පිරික්සුමේ අසමානතාවයට බලපාන වැරදි. ශේෂ පිරික්සුමේ අසමානතාවයට බලපාන වැරදි. හොඳට මතක තියාගන්න
ශේෂ පිරික්සුමක් අසමාන වෙනකොට ඒ වෙනස අපි විශේෂ ගිණුමකට දානවා අවිනිශ්චිත ගිණුම කියලා. එතකොට මෙතන මේ දැන් මම ඔයගලන්ට පෙන්වන්නේ හර තීරුවේනේ අවිනිශ්චිත ගිණුම ආවේ. ඒ කොහොමද දන්නවද හර තීරුවට අවිනිශ්චිත ගිණුම ආවේ? මේකේ හර පැත්ත එකතු අපි හිතමු ලක්ෂ 2යි කියලා. මේකේ බැර පැත්ත එකතු අපි හිතමු 1,90,000යි කියලා. අන්න එහෙනම් මෙතන අවිනිශ්චිත ගිණුම 10000. අතිශය වැදගත් කරුණක් මා මේ දැන් ඉගෙනුවේ ශේෂ පිරික්සුමේ ඌනතාවය පවතින්නේ කවර පැත්තකද? එම පැත්තෙන් අවිනිශ්චිත ගිණුම බිහිවේ. ශේෂ පිරික්සුමේ ඌනතාවය පවතින්නේ කවර පැත්තකද? ශේෂ පිරික්සුමේ ඌනතාවය පවතින්නේ කවර පැත්තකද? එම පැත්තෙන් අවිනිශ්චිත ගිණුම බිහිවේ. ඒක තමයි විශේෂම කරුණ. ඒතර මේ ගාන ගත්තාම ශේෂ පිරික්සුමේ බැර පැත්ත එකතුව ලක්ෂ 2යි, හර පැත්ත එකතුව 190යි. එතකොට අපි දැම්මා 10000 අවිනිශ්චිත ගිණුමක් රූල් කළොත් ඒ අවිනිශ්චිත ගිණුමේ ශේෂය තියෙන්නේ හර පැත්තේ 10000. මේක අතිශය වැදගත් කරුණක්, අතිශය වැදගත් කරුණක්. ඒ නිසා හොඳට ඔලුවට දාගන්න. මම තව උදාහරණයක් පෙන්නන්නම්. මේ බලන්න. මේ ශේෂ පිරික්සුමේ හර පැත්ත ලක්ෂ 2යි. බැර පැත්ත කොච්චර එකතු කළත් අපි බැර පැත්ත කොච්චර එකතු කළත් මේ බලන්න එන්නේ 1,80,000යි. වාක් 3-4 පාරක් එකතු කළා එන්නේ 1,80,000යි. අන්න එතකොට අපි මෙතෙන්ට 20000ක් දාලා උත්තරේට ලක්ෂ 2 දානවා. නේ? අවිනිශ්චිත ගිණුම. ශේෂ පිරික්සුමේ ඌනතාවය පවතින්නේ කවර පැත්තකද? එම පැත්තෙන් අවිනිශ්චිත ගිණුම බිහිවේ. එම පැත්තෙන් අවිනිශ්චිත ගිණුම බිහිවේ. මේක අතිශය වැදගත් කරුණක්. එහෙනම් ඕක ඇතුලේ වෙන කතාවක් තියෙනවා. අවිනිශ්චිත ගිණුම බිහි වෙන්නේ ශේෂ පිරික්සුම අසමාන කරන වැරදි නිසා විතරයි. ඒ නිසා මතක තියාගන්න හැම වරදක් නිවැරදි කරන එකම අවිනිශ්චිත ගිණුමට අදාළ නැහැ කියලා. අවිනිශ්චිත ගිණුමට අදාළ වන්නේ අවිනිශ්චිත ගිණුම බිහි කිරීමට අදාළ වෙන වැරදි විතරයි. අවිනිශ්චිත ගිණුම බිහි කිරීමට අදාළ වෙන්නේ මොනවද? ශේෂ පිරික්සුම අසමාන කරන වැරදි විතරයි. ඒක තමයි මම ඔයගලන්ට කිව්වේ වරදක් දුන්න ගමන් පළවෙනියෙන් තමන් ඔලුවට ගන්න ඕන මේ වරද ශේෂ පිරික්සුම අසමාන කරන වරදක්ද අසමාන කරන්නේ නැති වරදක්ද? ශේෂ පිරික්සුම අසමාන කරන වැරදි නිසා විතරයි අවිනිශ්චිත ගිණුම බිහි වෙන්නේ. එහෙනම් අවිනිශ්චිත ගිණුම ආශ්‍රයෙන් නිවැරදි කළ යුතු වන්නේ ශේෂ පිරික්සුම අසමාන කරන වැරදි විතරයි. අතිශය වැදගත් ඒ වාක්‍යය. අතිශය වැදගත්. අවිනිශ්චිත ගිණුම ආශ්‍රයෙන් නිවැරදි කළ යුතු වන්නේ ශේෂ පිරික්සුම අසමාන කරන වැරදි විතරයි. ශේෂ පිරික්සුම අසමාන කරන වැරදි විතරයි. නැත්තම් ස්ටුඩන්ට්ස්ලා පුරුදු වෙනවා වරදක් දුන්න ගමන් කට අරින්නෙම අවිනිශ්චිත ගිණුම කියලා. මතක තියාගන්න හැම වරදම අවිනිශ්චිත ගිණුමට යන්නේ නැහැ. අවිනිශ්චිත ගිණුමට යන්නේ ශේෂ පිරික්සුම අසමාන කරන වැරදි විතරයි. හේතුව ශේෂ පිරික්සුම අසමාන වුණොත් විතරයි අවිනිශ්චිත ගිණුම බිහි වෙන්නේ. මේ ශේෂ පිරික්සුමේ ඌනතාවය පවතින පැත්තෙන් අවිනිශ්චිත ගිණුම බිහි වෙනවා. ඒතර මේ ඔක්කොම මේ ඔයගලන්ගේ සටහනේ තියෙනවා. කරුණාකරලා ඒ සටහනේ ඒ මූලික දේවල් ඔයගොල්ලෝ හයිලයිට් කරගන්න. පිටු අංක 18 පහළ තියෙනවා ශේෂ පිරික්සුමේ ඓක්‍ය අතර වෙනසක් ඇති කරන වැරදි. ඒවා හයිලයිට් කරගන්න. ඊළඟට බලන්න මම 3 වෙනි පේලිය ලියලා තියෙනවා ශේෂ පිරික්සුමක් සමනෝවන අවස්ථාවක අදාළ වැරදි සොයා ඒවා නිවැරදි කරන තෙක් වෙනස අවිනිශ්චිත ගිණුම නම් වූ తాවකාලික ගිණුමක සටහන් කර ශේෂ පිරික්සුම සම කෙරේ. ශේෂ පිරික්සුමේ ඌනතාවය පවතින පැත්තෙන් අවිනිශ්චිත ගිණුම බිහිවේ. ඒ වාක්‍යය හයිලයිට් කරන්න. ශේෂ පිරික්සුමේ ඌනතාවය පවතින පැත්තෙන් අවිනිශ්චිත ගිණුම බිහිවේ. ඒවා අතිශය වැදගත්. ඒවා හයිලයිට් කරලා නිදහසේ පැත්තක වාඩි වෙලා ඉන්න වෙලාවක ගෙදර හැන්දෑවට තේ එකක් බීලා පැත්තක වාඩි වෙලා අහස දිහා කුරුල්ලෝ කෑ ගහන හැටි ගස් හෙලවෙන හැටි බලන් ඉන්න වෙලාවක මේවා කියවන්න. ඒතර මේ ඕගලන්ගේ ඔළුවට යනවා මේ සටහන් වැදගත්. ඒ වගේම අර මම බෝඩ් එකේ පැහැදිලි කරපු එක
මේ නිබන්ධනී ඉතා පැහැදිලිව තියෙනවා. ශේෂ පිරික්සුමේ ඌනතාවය එන පැත්තෙන් අවිනිශ්චිත ගිණුම බිහි වෙන විදිහ මම මේ රූප සටහන ඉතා පැහැදිලිව දාලා තියෙනවා. ඔයගලන්ට මෙන්න මේ පිටුවේ මේක හරි පැහැදිලිව ඔයගලන්ට බලා ගන්න පුළුවන්. මේ ඌනතාවය බෝඩ් එකේ පැහැදිලි කරපු ටික තමයි ඒකේ තියෙන්නේ. අවිනිශ්චිත ගිණුම එන විදිය මම මේ පිටුව හොයාගන්න බැරි වේද කියලා ඔයගලන්ට කැමරාවකින් පෙන්නන්නේ. නමුත් ඔයගලගේ පොතේ ඒක තියෙනවා. ඒක බලා ගන්න. ඊළඟට එතන පල්ලෙහා මම පොඩි කරුණක් ලියලා තිනවා ඒ ජර්නල් ශේෂ පිරික්සුම් දෙකට පල්ලෙහායින් යම් කිසි වෙලාවක අවිනිශ්චිත ගිණුමක් දැක්කොත් ඕගොල්ලෝ හැමතිස්සෙම හිතන්න එපා ශේෂ පිරික්සුම අසමානයි කියලා. ඒ මොකද ශේෂ පිරික්සුම අසමාන වෙන වෙලාවටම විතරක්ම නෙමෙයි අවිනිශ්චිත ගිණුම බිහි වෙන්නේ. ඒකත් නිකන් මතක තියන්න. ඒ කියන්නේ සමහර ලාවට යම් කිසි ගනුදෙනුවක දිස්සටාන හිතා ගන්න බැරි නම් හර වෙන ගිණුම බැර වෙන ගිණුම ගැන ඕගොල්ලන්ට එකපාර කියවෙන්නේ නැත්තම් ඕගොල්ලෝ අවිනිශ්චිත ගිණුමට දාන්න පුළුවන්. ඔෆිස් එක වැඩ කරන කෙනෙක් ගිහිල්ලා අහනවා බොස්ගෙන් මේ සල්ලි වගේක් හම්බෙලා තියෙනවා මේක මොන ගිණුමට දාන්නේ? එයා කියන නදීර මේක දැන්ට සස්පෙන්ස් account එකට දාන්න. නදියෝ කොයි අවිනිශ්චිත ගිණුමක දාලා තියන්නේ? මම පොඩ්ඩක් හිතලා පස්සේ කියන්නම් යන්න ඕන ගිණුම. ඒ කියන්නේ කවර ගිණුමකටද හරබැර වෙන්නේ කියන එක අපැහැදිලි වෙලාවට සමහරව අවිනිශ්චිත ගිණුමට දානවා. ඒ කියන්නේ මම ඒක ඔයගලන්ගේ දැනුමට අනාගත දැනුමට කිව්වේ. අවිනිශ්චිත ගිණුමක් දකින්න හැමතිස්සෙම අවිනිශ්චිත ගිණුම දකින්න හැමතිස්සෙම හිතන්න එපා ඒගොල්ලන්ගේ ශේෂ පිරික්සුම අසමානයි කියලා. ශේෂ පිරික්සුම අසමාන නොවි ප්‍රායෝගික ගණකාධිකරණයේදී ඕනේ තරම් මිනිස්සු අවිනිශ්චිත ගිණුම භාවිතා කරන අවස්ථා තියෙනවා. නමුත් මේ විභාග අවශ්‍යතාවයට ශේෂ පිරික්සුම අසමාන වුනහම තමයි අපි අවිනිශ්චිත ගිණුමට දාන්නේ. ඊළඟට මම ඔයගලන්ට අතිශය වැදගත් කරුණක් උගන්වනවා. ඊළඟට පිටු අංක 19 වැදගත් කියලා තියෙනවා. ඔය ඒ කරුණ තියෙනවා. ඊළඟට මම මෙන්න මේ කියන්න ගිය දේ ඔයගලන්ට හරියම වැදගත්. මේ පිටු අංක 19ෙම වැදගත් කියන තැනට උඩින් පේලි තුනක් තියෙනවා. ඒක තරු දාලා හයිලයිට් කරලා ඕන්නම් පොඩි කටකුත් ඇඳලා තියාගන්න කටපාඩම් කරන්න ඕන කියලා අතිශය වැදගත් මේ දැන් මං කියලා දෙන දේ. ශේෂ පිරික්සුම අසමාන වුණාමනේ අපි අවිනිශ්චිත ගිණුමක් ඇති කරන්නේ. අවිනිශ්චිත ගිණුම ආශ්‍රයෙන් නිවැරදි වන්නේ ශේෂ පිරික්සුම අසමාන කරන වැරදි විතරයි. අවිනිශ්චිත ගිණුම ආශ්‍රයෙන් නිවැරදි වන්නේ ශේෂ පිරික්සුම අසමාන කරන වැරදි විතරයි. හොඳට මතක තියාගන්න. දැන් ස්ටුඩන්ට්ස්ලට එන ප්‍රශ්නයක් තමයි වරදක් නිවැරදි කරනකොට අවිනිශ්චිත ගිණුම හරද බැරද කියලා. මා උගන්වන අතිශයම වැදගත් කරුණ මේ පාඩමේ. ශේෂ පිරික්සුම අසමාන කරන වැරදි පමණයි අවිනිශ්චිත ගිණුමට යන්නේ. අවිනිශ්චිත ගිණුම ආශ්‍රයෙන් නිවැරදි කළ යුතු වන්නේ අවිනිශ්චිත ගිණුම ආශ්‍රයෙන් නිවැරදි කළ යුතු වන්නේ ශේෂ පිරික්සුම අසමාන කරන වැරදි විතරයි. මෙන්න වැදගත් වාක්‍ය වරද වෙච්ච තැන වරද නිවැරදි කරන්න කරන සටහනට විරුද්ධ සටහන අවිනිශ්චිත ගිණුමට කරන්න. ඕගොල්ලෝ කවදාක්වත් හිතන්න එපා වරදක් නිවැරදි කරනකොට අවිනිශ්චිත ගිණුම හරද බැරද කියලා. ඕගොල්ලෝ බලන්න මේ කරුණ. වරද වෙච්ච තැන වරද නිවැරදි කිරීමට කරන දේ කුමක්ද? වරද වෙච්ච තැන වරද නිවැරදි කිරීමට කරන දේ කුමක්ද? විරුද්ධ දේ අවිනිශ්චිත ගිණුමට. හැබැයි මේ මොන જાතිය වැරදි විතරද? ශේෂ පිරික්සුම අසමාන කරන වැරදි විතරයි. මා උදාහරණයක් ඔයගලන්ට කියන්නද? මේ බලන්න ගෙවල් කුලිය ගිණුමේ ගෙවල් කුලිය එළියද්දී බැංකුව බැර ගෙවල් කුලිය ගිණුම මට හර කරන්න තිබ්බා රුපියල් 20000ක්. නම මාතින් හර වුණේ බැංකුව බැර ගෙවල් කුලිය ගිණුම හර වුණේ 2000යි. බැංකුවට 20000ක් බැර වුණා. ගෙවල් කුලිය ගිණුමට හර වුණේ 2000යි. දැන් මේක ශේෂ පිරික්සුම අසමාන කරනවානේ. ඇයි බැංකුවට 20ක් බැර කළා ගෙවල් කුලියට හර කළේ 2000යි. ගාන බැලන්ස් වෙන්නේ නැහැ කීයටවත්. එහෙනම් නිවැරදි කරන්න මොකද්ද කරන්නේ? 20000ක් දාන තැනට 2000ක් දැම්මනම් මේ නිවැරදි කරන්න තව 18000ක් දාන්න. වරද වෙච්ච තැන වරද නිවැරදි කරන්න 18ක් ඕන. එහෙනම් අවිනිශ්චිත ගිණුම බැර. වරද වෙච්ච තැන
වරද නිවැරදි කරන්න කරන දෙයට විරුද්ධ දේ අවිනිශ්චිත ගිණුමට කරන්න. විරුද්ධ දේ අවිනිශ්චිත ගිණුමට කරන්න. මේ එතකොට ගෙවල් කුලී ගිණුම හර 18000යි අවිනිශ්චිත ගිණුම බැර 18000යි. මම තව උදාහරණයක් කියන්නම්. මේ බලන්න මම රක්ෂණය ගෙව්වා රුපියල් 25000ක්. බැංකුව බැර මාතින් රක්ෂණ ගිණුමත් බැර වුණා. ආහා බැරසටහන් දෙකක් තියලා. බැංකුව බැර 25000යි රක්ෂණය බැර 25000යි. මේක ශේෂ පිරික්සුමා සමානනවා. බැරසටහන් දෙකක් තියලා. බැංකුවත් බැර කළා රක්ෂණයත් බැර කළා. අන්න මම උගන්වපු දේ ඔයා මාත් එක්ක හිතන්න. වරද වෙච්ච තැන වරද නිවැරදි කරන්න මොකද්ද කරන්න ඕනේ? බැර කරපු 25000 එළියට ගන්න එක 25000යි. ගිණුම් කරන්නේ වැරදි නිවැරදි කරන්නේ ditth සටහන් වලින්මයි. නේ මේක කොයි වෙලාවක මකන්නේ යාළුවෙක්ගෙන් ඉරේසර ඉල්ල කියලා ගාලා මකන්නේ. එහෙම අපි කරන්නේ කොලේ ඉරනකම් මකන්නේ. ඒ නිසා බැර කරපු 25000 එළියට ගන්න තව 25000ක් දානවා. මේ ඩිස් මේ දෙකට මේ දෙක ගියා. හැබැයි ඊට පස්සේ තව 25000ක් ඕන. ඇයි ගිණුමේ 25000ක් ඉතුරු වෙන්නේ බෑ. බැර කරපු 25000 එළියට ගන්න 25000 මේකට මේක කැපුණා බිඳුවයි. හැබැයි ගිණුමේ 25000ක් තව තියෙන්න ඕන. ඒ කියන්නේ වරද නිවර්ති කරන්න රක්ෂණ ගිණුමට 50000ක් කර කරන්න ඕන. වරද නිවර්ති කරන්න රක්ෂණ ගිණුමට 50000ක් කර කරන්න ඕන. එහෙනම් අවිනිශ්චිත ගිණුම බැර 50000යි. දැන් මම හිතන්නේ ඉතා වැදගත් ওই ටික ඕක නැවත නැවත අහගන්න. වරද වෙච්ච තැන වරද නිවර්ති කරන්න ඕන දේ හිතලා විරුද්ධ දේ අවිනිශ්චිත ගිණුමට කරන්න. ඒ කියන්නේ ඇත්තට මේ ඔයාගේ වරද වහගෙන හිටිය අවිනිශ්චිත ගිණුම. ඒකයි විරුද්ධ දේ කරන්න කියන්නේ. දැන් මේ මෙතන ඔයාගේ තිබ්බ හිඩස අවිනිශ්චිත ගිණුමෙන් මකාගෙන තිබ්බේ. ඔයා මේක නිවර්දි වෙනකොට ඔයාට ඉඩ දීලා අවිනිශ්චිත ගිණුම යනවා. ඔයා නැති පාළුව, ඔයා නැති අඩුව අවිනිශ්චිත ගිණුම වහගෙන හිටියා. ඔයා නැති පාළුව දැනෙන්න දුන්නේ නැහැ. ඒ වරද අවිනිශ්චිත ගිණුම වහගෙන හිටියා. දැන් ඔයාට ඉඩ දීලා අවිනිශ්චිත ගිණුම යනවා. ඒකයි අවිනිශ්චිත ගිණුමට විරුද්ධ දේ කරන්න කියන්නේ. හැමතිස්සෙම අවිනිශ්චිත ගිණුමට කරන්නේ විරුද්ධ දේ. මොන විරුද්ධ දේද? වරද වෙච්ච තැන වරද නිවර්ති කිරීමට අවශ්‍ය දේ හිතලා විරුද්ධ දේ අපි අවිනිශ්චිත ගිණුමට කරනවා. ඒක ඕක තමයි ඇත්තට මේ පාඩමේ පළවෙනි කොටස ඕක. ඉතින් මේ පොතේ දිග සටහන් ඔක්කොම තියෙනවා. නමුත් මේ දිග සටහන් අමතක කළා මූලික හරය ඔලුවට ගත්තොත් ඔය තියෙන්නේ මම කියලා දීපු ටික. නමුත් ඕගලන්ගේ දැනුමට අවබෝධයට ඕගල මේක දිගට කියවගෙන යන්න. නිදාසින්න වෙලාවක රෑ කෑමෙන් පස්සේ නිදා ගන්න කලින් නිින්දට කලින් පැත්තක වාඩි වෙලා මේ සටහන් ටික ඔක්කොම හොඳට කියව ගන්න. නමුත් මූලික හරය දැන් ඉවරයි. මූලික කොටස පාඩමේ ඉවරයි. අපිට ඕකෙන් යම් ගානක් හදා ගන්න පුළුවන්. ඒ අනුව මම ඕගොල්ලොත් එක්ක එනවා 20 වෙනි පිටුවේ තියෙන අපි පොඩි වගුවක් තියෙනවා. පොඩි වෙනසකට ඉස්සෙල්ලා වගුව සම්පූර්ණ කරන්න බලමු. අතිරික්තතා දෝෂ ශේෂ පිරික්සුම තුලනේ වේ තුලනේ නොවේ තුලනේ වීමට හෝ නොවීමට විය හැකියි. උත්තරේ මොකක්ද? අන්තිම කොලම් එක. තුලනේ වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. ඌනතා දෝෂත් තුලනේ වීමට හෝ නොවීමට පුළුවන්. හිලව් දෝෂ තුලනේ වෙනවා. මූලධර්ම දෝෂ තුලනය වෙනවා. ද්විකර්ණ දෝෂ එකම ගනුදෙනුව ගිණුම් පොත්වල දෙවරක් සටහන් වෙලා නම් තුලනය වෙනවා. ඒතර අන්තිම තුනට තුලනය වේ. උඩ දෙක තුලනය වීමට හෝ නොවීමට පුළුවන්. දැන් ඊට පස්සේ ප්‍රධාන ප්‍රශ්නයක් තියෙනවා. හොඳට මේ ප්‍රශ්නය කියවන්න බලන්න. ඒක ඕගලන්ට මූලික දැනුම වර්ධනය කරන්න හොඳ ප්‍රශ්නයක් වෙනවා නොඅනුමානයි. පහත දැක්වෙන ගිණුම් කරන දෝෂ නිවර්දි කිරීමට ජර්නල් සටහන් ලියන්න. මෙම ආයතනය පාලන ගිණුම් පවත්වා නොගනී. ඒකත් ඉතා වැදගත් වාක්‍යයක්. පාලන ගිණුම් පවත්වා නොගනී. අපි ඉතින් සාමාන්‍යයෙන් හිතනවා ආයතනය පාලන ගිණුම් පවත්වා ගන්නවා කියලා. නම මේ ගානේ නම් මේගොල්ලෝ කියනවා පාලන ගිණුම් පවත්වා නොගනී කියලා. ඒක මම පොඩ්ඩක් පැහැදිලි කරන්න. ඒ කියන්නේ ණයගැතිය වගේ ගිණුම් වල සාමාමර ජානකී සුලෝචනා මధుවන්ති ප්‍රීතිමාලී කුමුදුමාලී එහෙම අපිට ණයගැතියෝ ඉන්නවා කියමු. මේගොල්ලෝ ඔක්කොම වෙනුවෙන් තනි ගිණුමක් තියෙනවා වෙළඳ ලැබිය යුතු ගිණුම කියලා. ඒක තමයි පාලන ගිණුම කියලා කියන්නේ.
මේ ආයතනය එහෙම ගිනුමක් තියාගන්න හැලු. සාමාමර ජානකී සුලෝචනා මදුවන්ති මේගොල්ලෝ වෙනුවෙන් තනි තනි ගිනුම් තියෙන්නේ. සාමට ගිනුමයි, ජානකීට ගිනුමයි, සුලෝචනාට ගිනුමයි, මදුවන්තිට ගිනුමයි එහෙම තියෙන්නේ. පාලන ගිනුමක් නම් මේ ඔක්කොම වෙනුවෙන් තනි ගිනුමක්. අපි සාමාන්‍යයෙන් ගොඩක් වෙලාවට හිතනවා පාලන ගිනුම් තියනවා කියලා. නමුත් මේ ගාන පළවෙනි ගාන නිසා වෙන්නේ නැති. නිකම් පියල්, කමල්, සුසිල්, මාලා, අමර, සාමා එහෙම තමයි තියෙන්නේ කියලා කියනවා. මොකද පාලන ගිනුම් තියන්නේ නැහැ කියලා. අපි බලමු. එයා අහනවා ශේෂ වැරදි නිවැරදි කිරීමේ ජර්නල් සටහන් අහනවා. එතකොට අපි පොදු ජර්නලයක් රූල් කරගන්න ඕන. සාමාන්‍ය අපි වැරදි නිවැරදි කිරීමේ ජර්නල් සටහන් ලියන්නේ පොදු ජර්නලේ කම්පියුටරයිස් කරපු තැනක මේ පොදු ජර්නලේ නිවැරදි කිරීමේ ජර්නල් එන්ට්‍රිය දැම්මහම ස්වයංක්‍රීයව අදාළ ගිණුමේ නිවැරදි වෙනවා. ඒතර වැරදි නිවැරදි කිරීමේ ජර්නල් සටහන දාන්න තමයි ඕනේ. වැරදි නිවැරදි කිරීමේ ජර්නල් සටහන පාස් කරපු ගමන් ස්වයංක්‍රීයව නිවැරදි වෙනවා. ඒතර අපි එක එක වැරදි නිවැරදි කරමු. බලන්න ඕගොල්ලෝ තනියෙන් එකපාරක් ඒකේ ගාන කියවන්න බලන්න. ගාන කියවල වැරදි නිවැරදි කරන්න පුළුවන්ද බලන්න. කියව ගත්තනේ වැරදි ටික. මොකද ඔයගලන්ට හිතන්නේ වැරදි කියවනකොට. පෙරේරා සමාගමෙන් ණයටගත් 10000ක් වටිනා භාණ්ඩ ගැනුම් ජර්නලයේ 1000ක් ලෙස සටහන් වී ඇත. මම ඒකේ පිටුපස්සට ගිහිල්ලා ඒකේ හරය කියන්නම් ඕගලන්ට. මේ ඕගලන්ගේ ගැනුම් ජර්නලය හැමතිස්සෙම වරද තේරෙන්නේ නැත්නම් මේ මං වගේ ඒකේ බිඳුවට යන්න. බිඳුවට ගිහිල්ලා හිතන්න. එතකොට ඕගලන්ට හරි පැහැදිලි. පෙරේරාගෙන් බඩු අරගෙන මේ පෙරේරාගෙන් බඩු අරගෙන අපි ගත්ත ගාන 10000යි. පොත්වල එන්ට උනේ 1000යි. දැන් මොකද වෙන්නේ? ගැනුම් ජර්නලයේ එකතුව ගැනුම් ගිණුමට එනවා. අපි හිතමු වෙන ඒවා නැහැ කියලා. එහෙනම් 10000 වෙනුවට එන්නේ 1000යි. ගැනුම් ගිණුම හර මේ බලන්න පෙරේරා ගිණුමට යන්නේ 1000යි. මොකද 10000ක බඩු අරගෙන ගැනුම් ජර්නලයේ එන්ට උනේ 1000යි කියලා. එතකොට ගැනුම් ගිණුමට යන්නේ මෙතන එකතු වෙන්නේ 1000. ගැනුම් ගිණුමට යන්නේ 1000. මෙතනින් පෙරේරාගේ account එකට යන්නේ පෙරේරාගේ account එකට යන්නේ 1000. ඒතර මේක ශේෂ පිරික්සුමා සමාන වෙන්නේ ගිණුම් දෙකම වැරදියට ගිහින් තියෙන්නේ. එහෙනම් මේ දෙකටම අපි අලුතෙන් 9000 එකතු කරන්න ඕන. එහෙනම් උත්තරය ගැනුම් ගිණුම හර 9000යි පෙරේරාගේ ගිණුම බැර 9000යි. අපි පොඩි විස්තරයකුත් මෙතන ලියනවා. අපි කියනවා නැරේෂන් එකක් සංලක්ෂයක් කියලා. පෙරේරාගෙන් ණයට බඩු අරගෙන 9000ක් අඩුවෙන් සටහන් කිරීම නිවැරදි කිරීම. පෙරේරාගෙන් ගත් භාණ්ඩ ගැනුම් ජර්නලයේ වැරදියට සටහන් වීම නිවැරදි වීම. බොහොම කෙටි පැහැදිලි කිරීමක් මෙතන ලියන්න. ගැනුම් ගිණුම හර පෙරේරා බැර. මම ඔයගලන්ට පේනවා මම මේ පෙරේරා කියන එක පොඩ්ඩක් ඇතුල් කරලා ලියලා තියෙනවා. නමුත් ඒවා සම්ප්‍රදායික ගණකාධිකරණය. නමුත් එහෙමම ඕන කියලා නීතියක් නෙමේ. කෙනෙකුට ඕන නම් කෙලින්ම මේ බලන්න මෙහෙමම ලියන්න පුළුවන්. ගැනුම් ගිණුම 9000යි මේ බලන්න පෙරේරා බැර 9000යි. ඔහොම ලියන්න පුළුවන්. ගැනුම් ගිණුම හර 9000යි පෙරේරා බැර 9000යි. තව කෙනෙක් කියනවා මම මේ උඩින් ලියනවා හර බැර කියලා මාතෘකා දෙකක්. ඊට පස්සේ මෙහෙම ලියනවා මේ ගැනුම් 9000යි පෙරේරා 9000යි. හරියටම හරි. මේක කෙලින් ලියලා තියෙනවා. ගැනුම් 9000යි පෙරේරා බැරන උඩ මාතෘකා දෙක තියෙනවනේ. කෙනෙක් කියනවා උඩ මාතෘකා දෙක තියෙන නිසා ආයි මෙතන ලියන්න ඕනේ නැහැ කියලා. ඒ නිසා මේ ඔක්කොම විලාස හරි. නම් මම මේ බෝඩ් එකේ දැන් මේ ප්‍රධාන ගාන ලියලා තියෙන්නේ බොහොම සම්ප්‍රදායික විදියට හර කියලා ලියනවා බැර කියලා ලියන්නේ පොඩ්ඩක් ඇතුල් කරලා තියෙනවා. හැබැයි සමහරු ලියනවා මේ මිරිදයක් අඳිනවා මේව බෝලයක් අඳිනවා. ඒ වගේ දේවල් පුරුදු වෙන්න එපා. ඒවා අනවශ්‍ය පුරුදු. හර කියලා ලිව්වම ඇති. ඒවා වැරදි පුරුදු.
සමහරට පුරුදු වෙනවා එහෙම දේවල් නේ. දැන් සමහරට අපි වාහනයක් එලවන්න ගියාම සපත්තු ගලවනවා. ඒව අපිට පුරුදු වෙනවා. නේද? ඒතර සම්ප්‍රදායිකව වාහන එලවන්න උගන්වන්නේ නැහැ කියනවා. වාහනේ නගිනකොටම සපත්තු සිරප්පු ගලවන්නේ කියලා. ඒතර වට හතේගේ අංකල් වාහනේ කියන්නේ පන්සලක්ද කියලා. නැත්නම් ඔයා වාහන එලවන්න පටන් ගන්න දවසේම වාහනේ නගිනකොට සපත්තු සිරප්පු ගලවලා වාහන එලවන්න පුරුදු වුණාම ඒක හැමදාම පුරුද්දට යනවා. ඒතර ඒක හරි වදයක් හොඳ ගමනක් යන වෙලාවටත් යන්න කලින් සපත්තු ගලවන්න ඕන වාහනේදී හොටෙල් එක ළඟ බහලා ආයි සපත්තු දාන්න ඕන මේක අපිට වදයක්. ඒ වෙලාවට අපි හිතනවා වාහන ඩ්‍රයිවිං උගන්වන අංකල් ලර්නින්ස් එකේ අංකල් ඒ වෙලාවේ මට සපත්තු ගලවන්නකොට වෙන මොකුත් ගලවන්න කිව්වේ නෑනේ. එහෙම කියලා අපි ඒ වෙලාවට හිතනවා ඒ නිසා ඔක් ගැලෙව්වට කමක් නෑ කියලා. නමුත් ඒක අපිට පුරුද්දට යනවා. ඉතින් ඒ වගේ මෙතන මේ හර එක එක්කෙනාට වැරදි පුරුදු වෙනවා. මේක බෝල කරන්න, ඉරි දෙකක් අඳින්න, මිනි ඔලුවක් අඳින්න. ඒ වගේව පුරුදු වෙන්න එපා. මේක නිකන් තියන්න. ගැනුම් ගිනුම හර පෙරේරා බැර. හැබැයි මේ විකල්ප ක්‍රම හරි. මේ ඕන විදියට ලියතයි. මට හිතෙනවා මේක තමයි ඉතාම හොඳ. කෙනෙක් කියනවා උඩ හර කියලා තියෙනවා, බැර කියලා තියෙනවා. ආයි මොකටද ලියන්නේ? ඒ නිසා ගැනුම් හර යටින් ලියනවා, පෙරේරා බැර යටින් ලියනවා. මම බොහෝ කැමතියි මේ විදියට. මේ ඕන විදියක් හරි. මම අර බෝඩ් එකේ අපි වැඩි දෙනා කරන ඔගොල්ලෝ පොතක් කියවුවොත් එහෙම නිතර හම්බ වෙන විදිය තමයි මේ බෝඩ් එකේ ප්‍රධාන උත්තරේට භාවිතා කරලා තියෙන්නේ. බලන්න ඊළඟ වරද. ණයගැතියෙකු සිල්වාගෙන් ලද 6300ක මුදල් පොතේ නිවරදිව සටහන් කර ඇතත් ඔහුගේ ගිණුමේ සටහන් කර ඇත්තේ 3600ක් ලෙසය. එතකොට අපේ කස්ටමර් කෙනෙක් ඉන්නවා සිල්වා කියලා. එයා අපිට 6300ක් දුන්නා. නමුත් එයාගේ පොත්වල ලියලා තියෙන්නේ අපි එයාගේ ගිණුමේ ලියලා තියෙන්නේ 3600ක් කියලාලු. කියන්නේ 2700ක් අඩුවෙන් මේ සල්ලි දුන්නාම බැංකුව හර සිල්වා බැර අපිට සිල්වට බැර කරන්න තිබ්බ උත්තරය තමයි 6300. නමුත් බැර වුණේ 3600. එහෙනම් මේක නිවැරදි කරන්න තව මෙතෙන්ට 2700ක් ඕන. මතකද මා කියා දුන් දේ? ඔයගලන්ට මතකද මා කියා දුන් දේ? වරද වෙච්ච තැන වරද නිවැරදි කිරීමට කරන්නේ කොමද්ද? විරුද්ධ දේ අවිනිශ්චිත ගිණුමට. විරුද්ධ දේ අවිනිශ්චිත ගිණුමට. එහෙනම් වරද නිවැරදි කරන්න සිල්වට බැර. සිල්වට 2700ක් අඩුවෙන් ගින් තියෙන්නේ. නිවැරදි කරන්න සිල්වා බැර. එහෙනම් අවිනිශ්චිත ගිණුම හර උත්තරය අවිනිශ්චිත ගිණුම හර 2700යි සිල්වා බැර 2700. මා සංලක්ෂ ලියන්නේ නැහැ. නැත්නම් ඔයගොල්ලෝ පුරුදු වෙන්න කුඩා සංලක්ෂයක් ලියන්න. නමුත් දැන් ගොඩක් පරීක්ෂකවරු කියනවා සංලක්ෂය අවශ්‍ය නැත කියලා. එහෙම අවශ්‍ය නැහැ කියලා නැත්නම් මෙහෙම ලොකු උත්තරයක් ලියන වෙලාවක මෙතන ප්‍රශ්න කෙටියෙන් ලියන්න සිල්වාගෙන් ලද මුදල ඔහුගේ ගිණුමේ අඩුවෙන් සටහන් වීම නිවැරදි කිරීම. ඒ කියන්නේ විභාගේ මේ වගේ ලොකු ක්වෙස්චන් එකක් අහලා තියෙන වෙලාවට Taman ලියන හැම ජර්නල් එන්ට්‍රියටම පරීක්ෂකවරයා එපා කියලා නැත්නම් කුඩා සංලක්ෂයක් ලියන්න. නමුත් ඕගලන්ට විභාගේ මම හිතනවා මේ අලුත් විදිහට කෙටි ප්‍රශ්න පත්‍රයේ එක වරදක් දීලා ජර්නල් එන්ට්‍රිය ඇහුවොත් ඒ ජර්නල් එන්ට්‍රිය ලියලා එතන තියන්න පුළුවන්. මේ වගේ යන්නේ කන්නේ දිගට වැරදි ගොඩක් නේ එන විදිය බල්ලා කරන්න ඕනේ. වැරදි 4ක් දීලා පේපර් එකේ ඉස්තෙන් තියෙන්න පුළුවන් වැරදි 4 නිවැරදි කරන ජර්නල් එන්ට්‍රි ටික ලියන්න. නැත්තම් වැරදි 4යි නිවැරදි කරන ජර්නල් එන්ට්‍රි ටික තිබ්බහම තෝරලා අරගන්න තියෙයි නිවැරදි ජර්නල් එන්ට්‍රිය මොකක්ද කියලා. ඒතර නිවැරදි ජර්නල් එන්ට්‍රි 3-4ක් එයා ලියලා තියෙනවා. හරි වැරදි ඔක්කොම මික්ස් කරලා තමන් හරි ජර්නල් එන්ට්‍රිය තෝරන්න ඕන මොකක්ද වැරදි නිවැරදි කරන්න කියලා. ඒ නිසා මේ වෙයින් දැන් අර ඉස්සර වගේ ලොකු ප්‍රශ්න අහනවා වෙනුවට මේ දැනුම ළමයට තියෙනවද බලන්න කෙටි ප්‍රශ්නයක් දෙකක් යොමු කරන අවස්ථාව තමයි අපිට තියෙන්නේ. ඊළඟට අපි තුන්වෙනි කරුණට ගියොත් සිරිදාස සමාගමෙන් ණයටගත් 500ක භාණ්ඩ ගැනුම් ජර්නලයේ සටහන් නොවීම. ඒ කියන්නේ ණයට බඩු අරගෙන මූලික පොතේවත් ලියලා නැහැ. මට කියන්න ගිණුම් කරන ක්‍රියාවලිය කොහොමද ගිණුම් කරන ක්‍රියාවලිය පටන් ගන්නෙ? ගෞන්දෙනුවක් සිදු වූ බවට ලිඛිත සාක්ෂියක් තියෙන්න ඕන. අපි කියනවා ප්‍රබව ලියවිල්ල. ඊට පස්සේ ප්‍රබව ලියවිල්ල දිහා බලාගෙන ගෞන්දෙනුව යන්න ඕන මූලික පොතට. මූලික පොත දිහා බලාගෙන ටී ගිණුම් වල පිටපත් කරන්න ඕන ලෙජර් ගිණුම් වල. ලෙජර් ගිණුම් වලින් ගනුදෙනුව යන්න ඕන ශේෂ පිරික්සුමට. ශේෂ පිරික්සුම බලාගෙන මූල්‍ය ප්‍රකාශන හදලා අවශ්‍යයට සංනිවේදනය කරනවා. ඒතර මේ ගානේ කියන්නේ මූලික ලියවිල්ලෙන් මූලික පොතටවත් ආවේ නැහැ. මූලික පොතටවත් ආවේ නැහැ කියන්නේ
දිත්ත සටහනම තියලා නැහැ. දිස් සටහනම තියලා නැහැ. ඒ නිසා අපි අලුතෙන්ම තියන්න ඕන මේක ශේෂ පිරික්සුම අසමාන වෙන වරදක් නෙමෙයි. අසමාන වෙන වරදක් නෙමෙයි. එහෙනම් මේක නිවැරදි කරමු අපි. ගැනුම් ගිනුම හර සිරිදාස බැර ගැනුම් ගිනුම හර සිරිදාස බැර කීයක්ද අපි සිරිගෙන් අරන් තියන්නේ 500. ගැනුම් ගිනුම හර සිරිදාස බැර ගැනුම් හර සිරිදාස බැර. ඊළඟට 4 වෙනි එක නයිහිමියකු පෙරරා සමාගමට 5000ක මුදල් පොතේ පමණක් සටහන් වීම. අන්න ඒක ටිකක් බිහිසුණු වරදක්. අපේ සප්ලයර් කෙනෙක් හිටියා පෙරේරා. අපි පෙරේරාට සල්ලි ගෙව්වලු බැංකුව බැර එච්චරයි. එතනින් එහාට ලියලා නැහැලු. අන්න ශේෂ පිරික්සුම අසමාන වෙන වරදක්. ශේෂ පිරික්සුම අසමාන වෙන වරදක්. බැංකුව බැර පෙරේරා හර. හැබැයි මේ සටහන තියලා නැහැ. මා කුමක්ද ඉගෙනුවේ? වරද වෙච්ච තැන වරද නිවර්දි කිරීමට අවශ්‍ය දේ හිතන්න, විරුද්ධ දේ අවිනිශ්චිත ගිණුමට කරන්න. එහෙනම් වරද නිවර්දි කරන්න අපි කරන්න ඕනේ පෙරේරා හර. එහෙනම් අවිනිශ්චිත ගිණුම බැර. දැක්කද? එහෙනම් උත්තරය පෙරේරා හර 5000යි. අවිනිශ්චිත ගිණුම බැර 5000යි. පෙරේරා හර 5000යි. අවිනිශ්චිත ගිණුම බැර 5000යි. මේක දේව වාක්‍යයක් වගේ මතක තියාගන්න. වරද වෙච්ච තැන වරද නිවර්දි කිරීමට අවශ්‍ය දේ හිතලා විරුද්ධ දේ අවිනිශ්චිත ගිණුමට කරන්න. ඒතර පෙරරට සල්ලි ගෙවලා බැංකුව බැර පෙරේරා හර කළානේ නිවර්දි කරන්න පෙරේරා හර. එහෙනම් අවිනිශ්චිත ගිණුම බැර. පෙරේරා හර. එහෙනම් අවිනිශ්චිත ගිණුම බැර. 5 වෙනි වරදක් කළත් 5 වෙනි වරද ණයගැතියෙකු චන්න පෙරේරාගෙන් ලද 1000ක මුදල චන්න සිල්වාගේ ගිණුමේ සටහන් කරා. බැංකුව හර ඔයාට දාන්න තිබ්බේ චන්න පෙරේරාට. මේ චන්න පෙරේරා අපිට කීයක් දීලා තියෙනවද? 1000. හැබැයි අවාසනාවට ඔයා මේ බලන්න චන්න සිල්වට බැර කළා. මේක ශේෂ පිරික්සුම අසමාන කරන වරදක් නෙමෙයි. මේක යන්න ඕනේ මෙතෙන්ට, ගිහිල්ලා තියෙන්නේ මෙතෙන්. බැංකුව හර චන්න පෙරේරා බැර වෙනුවට චන්න සිල්වට බැර වෙලා. එහෙනම් නිවර්දි කරන්න චන්න සිල්වගෙන් අරගෙන චන්න පෙරේරාට ගේන්න. උත්තරය මාර්ජනල් එන්ට්‍රි ලියන්න අවශ්‍ය නැහැ. උත්තරය චන්න සිල්වා හර 1000යි. චන්න සිල්වා හර 1000යි. චන්න පෙරේරා බැර 1000යි. අවිනිශ්චිත ගිණුම අසමාන වෙන්නේ නැහැ. එයා නම් දෙකක් මාරු කරලා ලියලා චන්න පෙරේරට යන්න ඕන එක චන්න සිල්වට ගිහිල්ලා. අපි මොකද කළේ? චන්න සිල්වා හර 1000යි. චන්න සිල්වා හර 1000යි. චන්න පෙරේරා බැර 1000යි. ජර්නල් එන්ට්‍රි ඔයගලන්ට ලියා ගන්න පුළුවන්. ඒක බොහොම සරල ගනුදෙනුවක්. බලන්න ඊළඟ එක. දැන් පොඩ වැඩ තේරෙනවා නේ. බලන්න තනියෙන් ලියන්න පුළුවන්ද කියලා. හිමින් හිතන්න. තනියෙන් ලියන්න පුළුවන්ද ඊළඟ වරද? පෙරේරා සමාගමට ආපසියවුන් 500ක් ආපසියවුන් ගිණුමට බැර කර ඇති අතර පෙරේරා සමාගමටද බැර කර ඇත. දැන් මට මතක් කරන්න ආපසියවුන් වල දිස්සටහන බලන්න මතක් වෙනවද කියලා කියන්න බලන්න. ඔයා ළඟ ඉන්න යාළුවෙකුට කියන්න බලන්න. ආපසියවුන් වල දිස්සටහන. ඔයා ළඟ ඉන්න යාළුවෝ නෙමේ ගෙදරයි කියලා නේ. කමන්නේ ගෙදරයට කියන්න බලන්න. ආපසියවුන් වල දිස්සටහන. ආපසු යවුම් ගිණුම බැර ණය හිමියා හර. මොකද්ද වෙලා තියෙන්නේ? පෙරේරා සමගට ආපසියවුන් 500ක් ආපසියවුන් ගිණුමට බැර කර ඇති අතර පෙරේරාද බැර. ආපසියවුවාම ආපසියවුන් ගිණුම බැර පෙරේරා හර. මේ බෝඩ් එකේ දිස් වෙන්නේ නිවර්දි දිත්ත සටහන. දිස් සටහන. බාණ්ඩ ආපහු යවුවාම නිවර්දි දිස් සටහන ආපසියවුන් ගිණුම බැර පෙරේරා හර. නමුත් වෙලා තියෙන්නේ මොකද්ද? මේ ගානේ වෙලා තියෙන්නේ මොකද්ද? පෙරේරාගේ ගිණුමටත් බැර වෙලා. මම මේ දැන් රතු පාටින් ලියන්නේ වරද අන්න පෙරේරාට බැර වෙලා. දැන් මට කියන්න හර කරන්න ඕන 500ක් දැන් තියෙන්නේ බැර පැත්තේ.
අනිවාර්යයෙන්ම ගාන මොකද වෙන්නේ? අසමාන වෙනවා. ගාන අසමාන වෙනවා. එතකොට මම මොකද්ද කිව්වේ? අසමාන වෙන වරදක් නම් අවිනිශ්චිත ගිණුමට යනවා. එවැනි වැරදි නිවැරදි කරන්නේ කොහොමද? වරද වෙච්ච තැන වරද නිවැරදි කිරීමට අවශ්‍ය මොකද්ද? වරද වෙච්ච තැන වරද නිවැරදි කිරීමට අවශ්‍ය මොකද්ද? විරුද්ධ දේ අවිනිශ්චිත ගිණුමට කරන්න. වරද වෙච්ච තැන වරද නිවැරදි කිරීමට විරුද්ධ දේ අවිනිශ්චිත ගිණුමට කරන්න. කොහොමද වරද නිවැරදි කරන්නේ? බැර කළා තියෙන 500 එළියට ගන්න එක 500යි. මොකද කොහොමත් මේ පැත්තේ 500ක් තියෙන්න බෑ. බැර කරු 500 එළියට ගන්න එක 500යි. ඊට පස්සේ නිවැරදි 500යි. ඒ කියන්නේ මේ වරද නිවැරදි කරන්න 1000ක් මෙතෙන්ට හර වෙන්න ඕන. උත්තරය ජර්නල් එන්ට්‍රිය ලියා ගන්න. මම මේ පැත්තෙන් ලියන්නම්. පෙරේරා හර 1000යි අවිනිශ්චිත ගිණුම බැර 1000යි. පෙරේරා හර 1000යි අවිනිශ්චිත ගිණුම බැර 1000යි. අන්න වරද නිවැරදි කරන විදිය. වරද වෙච්ච තැන වරද නිවැරදි කිරීමට අවශ්‍ය දේ කුමක්ද? විරුද්ධ දේ අවිනිශ්චිත ගිණුමට කරන්න. මෙතන වරද නිවැරදි කරන්න පෙරේරාට 1000ක් හර පෙරේරාට 1000ක් හර එහෙනම් අවිනිශ්චිත ගිණුම බැර 1000යි. පෙරේරා හර 1000යි අවිනිශ්චිත ගිණුම බැර 1000යි. පැහැදිලි නේද ඔයගොල්ලන්ට? ඊළඟට අපිට එනවා 6 වෙනි වරද. යන්ත්‍ර ගිණුමේ හර පැත්ත ලක්ෂයක් අඩුයි. හරි පැහැදිලි උත්තරේ. යන්ත්‍ර ගිණුමේ හර පැත්ත ලක්ෂයක් අඩුලු. එහෙනම් නිවැරදි කරන්න මොකද කරන්න ඕනේ? හර පැත්තට ලක්ෂයක් දාන්න. ශේෂ පිරික්සම අසමාන වෙන වරදක්. නිවැරදි ගිණු කරන්න යන්ත්‍ර ගිණුම හර ලක්ෂයයි අවිනිශ්චිත ගිණුම බැර ලක්ෂයයි. යන්ත්‍ර ගිණුමේ හර පැත්ත ලක්ෂයක් අඩුවීම. යන්ත්‍ර ගිණුමේ හර පැත්ත ලක්ෂයක් අඩුවීම. ඒ නිසා යන්ත්‍ර ගිණුම හර ලක්ෂයයි අවිනිශ්චිත ගිණුම බැර ලක්ෂයයි. ශේෂ පිරික්සම අසමාන වෙන වරද. ශේෂ පිරික්සම අසමාන වෙන වරදවල වරද නිවැරදි කරන විදිය තමයි හිතන්නේ. විරුද්ධ දේ අවිනිශ්චිත ගිණුමට. විරුද්ධ දේ අවිනිශ්චිත ගිණුමට. ඊළඟ එක ටිකක් වෙනස් වරදක් මට පේන ඕගොල්ලෝ දකින්නේ විදුලි ගිණුමේ ශේෂය 9700 ශේෂ පිරික්සුමට 7900ක් ලෙස ගෙනල්ලාලු. 9700 7900ක් හැටියට ගෙනල්ලා කීයක් අඩුවෙන්ද? 1800ක් අඩුවෙන්. මේ කල්පනාවෙන් බලන් ටිකක් මේක වෙනස් විදිය වරදක්. මෙන්න මම ඔයගොල්ලන්ගේ ශේෂ පිරික්සුම හදනවා. මොකද්ද ශේෂ පිරික්සුම කියන්නේ? කියන්න. ලෙජර් ගිණුම් හදලා ඒ ලෙජර් ගිණුම් ශේෂ කළා ඒ ශේෂ ආධාරයෙන් සකස් කරන ශේෂ ලයිස්තුව. එතකොට මේක ටී ගිණුම හරි විදුලි ගිණුමේ මේකේ කිසිම වරදක් නැහැ. විදුලි ගිණුමේ 9700 තියෙනවා. මේ බලන්නකො මේ ඔයා මෙතෙන්ට විදුලි ගිණුම ගේනකොට 9700 වෙනුවට ලියලා තියෙන්නේ 7900. දැන් ෂුවර් එකට මේක බැලන්ස් වෙන්නේ නැහැ. විදුලි ගිණුමේ ඔරිජිනල් ටී ගිණුමේ තියෙනවා. ඔරිජිනල් ටී ගිණුමේ බැලන්ස් එක තියෙනවා 9700. ඒ ගිණුම හරි. ඒ ගිණුමේ හරියට තියෙනවා 9700. ඒ වුණාට ශේෂ පිරික්සුමට ඇවිල්ලා තියෙන්නේ 7900 කියලා. 7900 කියලා. පැහැදිලිද ඔයගොල්ලන්ට? එතකොට එහෙනම් දැන් මෙතන තියෙනවා 1800ක අඩුවක්. මෙතන තියෙනවා 1800ක අඩුවක්. ඔන්න මම උදාහරණ කියනවා කලබල වෙන්න එපා ලියන්න එපා ඔයගොල්ලෝ. කවුරු හිතනවා විදුලි ගිණුම වැරදිනේ. ඒ නිසා අපි දාන්න ඕන විදුලි ගිණුම හර 1800යි අවිනිශ්චිත ගිණුම බැර 1800. සම්පූර්ණ වැරදි. මොකද විදුලි ගිණුම ඇතුලේ වරදක් වෙලා නැහැ නේ. ඔයා විදුලි ගිණුම හර 1800යි කිව්වොත් හරි නිවැරදි ගිණුම තම වරදිනවා. මේක ගිණුම හරි ශේෂ පිරික්සුමට ගේනකොට වරද්දලා. කම්පියුටරයිස් එන්වයරන්මන්ට් එක මට හිතනවා මෙහෙම වැරදි වෙන්න බෑ. මොකද ඔටෝමැටිකලි ඒ ටී ගිණුමේ බැලන්ස් එකම තමයි ට්‍රයිල් බැලන්ස් එකට එන්නේ. මේක ටිකක් මැනුවල් කරන කෙනෙක් අතින් තමයි වරදින්නේ. ලෙජරේ ටී ගිණුමේ තියෙනවා. හැබැයි ට්‍රයිල් බැලන්ස් එකට ගන්නකොට වෙන ඉලක්කමක් ගන්නවා. මේ පිටුවෙන් අනිත් පිටුවට ගන්නකොට වරද්දන්නේ ඒ වගේ. නෝ පරිගණකගත ගිණුම් කරන ක්‍රමයක මෙවැනි වැරදි වෙන්නේ නැහැ. මොකද ස්වයංක්‍රීයවකම ඒ ගිණුමේ තියෙන බැලන්ස් එකම ශේෂ පිරික්සුමට එන නිසා. ඒතර මෙවැනි වැරදක් වෙන්න පුළුවන්. අතින් account හදන කෙනෙක්ගේ ගිණුම හරි ඒක බලාගෙන ශේෂ පිරික්සුමට පිටපත් කරනකොටයි වරද්දලා තියෙන්නේ. පැහැදිලි නේද? ඒ නිසා දැන් ඔයගලන්ට ගිණුමට අත තියන්න බෑ. ගිණුම හරි. ඒතර ඔයා කියනවා හරි එහෙනම් ශේෂ පිරික්සුමනේ අඩු. ඒ නිසා මම මෙහෙම ලියන්නේද? ශේෂ පිරික්සුම හර 1800යි
අවිනිශ්චිත ගිණුම බැර 1800. එහෙම ලියන්නද කියලා තව කෙනෙක් අහනවා. නෑ මේකත් වැරදි. ඇයි? හොඳට මතක තියාගන්න කිසිදු දවසක ඕගොල්ලන්ට ඔය පොඩි කටෙන් කියන්න එපා ශේෂ පිරික්සුම හර තව කොයි හරි බැර. නැත්තම් ශේෂ පිරික්සුම හර 1800 අර ලියලා තියෙන විදියට අවිනිශ්චිත ගිණුම බැර 1000. එහෙම කියන්න බෑ. හේතුව ශේෂ පිරික්සුම ගිණුමක් නොවේ. මේ ආත්මෙදිවත් වෙන ආත්මකදිවත් සසරේ උපදින කිසිදු භවයක ඔය කටින් කියන්න බෑ ශේෂ පිරික්සුම හර ශේෂ පිරික්සුම බැර කියලා. ශේෂ පිරික්සුම ලෙජරේ පවතින ගිණුමක් නොවේ. ලෙජරේ තියෙන ගිණුන් ශේෂ කරලා ලෙජරේ තියෙන ගිණුන් ශේෂ කරලා ඒ ශේෂ ආධාරයෙන් සකස් කරන ශේෂ ලයිස්තුවක්. ශේෂ පිරික්සුමේ හර කියලා මාතෘකාවක් තියෙනවා. ශේෂ පිරික්සුමේ බැර කියලා මාතෘකාවක් තියෙනවා. අර ගිණුම් වල ශේෂ අරගෙන ගිහිල්ලා හර බැර කියන මාතෘකා දෙක යටින් ලියනවා. හර බැර කියන මාතෘකා දෙක යටින් ලියනවා. ඔච්චරයි හේතුව. ඒ අරින්න ශේෂ පිරික්සුම ගිණුමක් නෙමෙයි. ඒ නිසා අපිට ශේෂ පිරික්සුම හර කියලා ලියන්නත් බෑ. ඇත්තම දේ තමයි ශේෂ පිරික්සුමේ වරද ඒක ඉතින් මකලා හදන්න වෙන මොකක් කරන්නද? මෙතන මේ විදුලි ගිණුමේ 7900 වෙනකොට 9700 ලියන්නේ. ඒක අලුතෙන් හදන්න. මොකද ඒක ලෙජ ගිණුමක් නෙමෙයි. ඒක තමයි ඇත්ත කතාව. හැබැයි මේක නිසා අවිනිශ්චිත ගිණුම බිහි වෙලා තියෙනවා. දැන් ෂුවර් එකට මේ අඩුව වහගෙන නැති අවිනිශ්චිත ගිණුම. සා මේක හදනකොට මේකේ හර පැත්තට එනකොට අවිනිශ්චිත ගිණුම බැර පැත්තට එන්න ඕන. මොකද වරද නිවැරදි කරන්න කරන දෙයට විරුද්ධ දේ කරන්න එපේ. ඒතර අපිට ලියන්න බෑ ශේෂ පිරික්සුම හර කියලා. මේ ඕගොල්ලන්ගේ වැරදි නිවැරදි කිරීමේ ජර්නලේ නම් මේ ඕගොල්ලන්ගේ වැරදි නිවැරදි කිරීමේ ජර්නලේ නම් මෙතන ලියන්න පුළුවන් ඕගොල්ලන්ට හිතෙන් හිතා ගන්න ශේෂ පිරික්සුමේ හර පැත්තට එනවා. ලියන්න අවිනිශ්චිත ගිණුම බැර 1800. එච්චරයි. තොර ශේෂ පිරික්සුමේ වැරදි නිවැරදි කරනකොට ජර්නල් එන්ට්‍රි එන්නේ එකයි. නමුත් මම දන්නවා ඔය O level classes වල වගේ පොඩි පන්ති වල සමාල්ලාවට මෙහෙම තනි එන්ට්‍රියක් ලියනකොට නිකන් හිතට අප්සෙට්. ඒ නිසා සමහරු මෙන්න මෙහෙම පුරුදු කරනවා. ලොකු වරදන්නේ මෙහෙම තිත් ටිකක් තියලා 1800 අවිනිශ්චිත ගිණුම 1800. O level මට්ටමේදී කමන්නේ සාමාන්‍ය පෙළ මට්ටමේදී මම මේ වගේ ලෙවල් එකකට සාමාන්‍ය පෙළෙන් පස්සේ මේක අවශ්‍ය නැහැ. පොඩි කාලේ අර අපි කියන්නේ නිකන් බැදුම් කාලේ යනකොට යකඩයක් අරගෙන යන්න. නැත්නම් අම්මා කියන්නේ පංචායුධයක් දාගන්න වාට බයක් එයි. මේ ඔය ඇඳ යටින් යකඩයක් දාගන්න. මේ දෙහි ගෙඩිය අතේ තියන් නිදාගන්න. අර එහෙම කියන්නේ ගෙදර අන්න ඒ වගේ දෙයක් මේක. O level කරන කාලේ මිස් හිතනවා හරි පොඩි ඔයා බය වෙයිද දන්නේ. එක සටහනක් තිබ්බොත් ඔයා බය වුණොත් එහෙම ආහා ඒ හින්දා කියන මෙම් පොඩි ටිකක් ලියලා 1800 අවිනිශ්චිත ගිණුම් බැරි. නමුත් දැන් ඕනේ ඔයා දන්න ඔයාව බය වෙන්නේ නැහැ. ඔයා දන්න ඔයා ගැන හොඳට. ඒ නිසා මේ එන්ට්‍රිය තිබ්බාම ඇති. එතකොට ශේෂ පිරික්සුමේ වැරදි නිවැරදි කරනකොට එක සටහනයි අවශ්‍ය වෙන්නේ. ඒ මොකද අපිට ලියන්න බෑ ශේෂ පිරික්සුම හර බැර කියලා. ඒ නිසා වරද නිවැරදි කරනකොට ශේෂ පිරික්සුම හර නම් ලියන්න ඕනේ අවිනිශ්චිත ගිණුම බැර. වරද නිවැරදි කරනකොට ශේෂ පිරික්සුමේ බැර පැත්තට යනවනම් උත්තරේට ලියන්නේ අවිනිශ්චිත ගිණුම හර කියන එන්ට්‍රිය විතරයි. අනිත් එන්ට්‍රිය එන්නේ මේ බෝඩ් එකේ තියෙන්නේ. නම් මේක පිටුපස්සේ තියෙන කතාව තමයි අර පොඩි කාලේ ගන්නවා වගේ මෙහෙම එන්නේ මේක මේ. නමුත් අපි මේ සටහන ලියන්නේ උත්තරේට එන්නේ මේ විදිහට පොදු ජර්නලේ ලියලා තියෙන්න ඕන අවිනිශ්චිත ගිණුම බැර 1800යි සංලක්ෂය වගේ වෙලාවට වැදගත් ශේෂ පිරික්සුමේ හර පැත්ත 1800ක් අඩු වෙච්ච එක තමයි අපි ඒ නිවැරදි කළේ. එතකොට අපි අපේ ප්‍රධාන පළවෙනි ගාන තමයි ඒ කළේ. වැරදි 8ක් තිබ්බා. වැරදි 8 ඕගොල්ලෝ නිවැරදි කළා. දැන් ওই ටිකෙන් ඕගලන්ට පැන්නගින ප්‍රශ්න තියෙනවා නම් අහන්න පුළුවන්. මම ආද කැමති තව එක ගානක් ඕගොල්ලොත් එක්ක පැහැදිලි කරන්න. ඊට පස්සේ ඕගලන්ට තියෙන මේ උගන්වපු පාඩමේ න්‍යාය. අද පළවෙනි දවසේ කළේ න්‍යායනේ. ඒක හොඳට ආයි අහන්න. ආයි මෙනෙහි කරන්න. ඕනම පාඩමක් පිටුපස්සේ තියෙන තර්කානුකූල පසුබිම ශිෂ්‍යයාට හරියට එන්න ඕන. ස්ටුඩන්ට් එක තේරුම් ගත්තොත් ඊට පස්සේ යාට ගණන් හදන්න පුළුවන්. ඒ නිසා පාඩම පැහැදිලි කරපු ටික පාඩමේ මූලික කරුණු නැවත අහලා හොඳට ධාරණය කරගන්න. අවබෝධාත්මක දැනුම තමන්ගේ වර්ධනය කරගන්න. ඊට පස්සේ ප්‍රශ්න වලට උත්තර ලියන එක ගණන් හදන එක තරම් අපහසු කාරණයක් නෙමෙයි. එතකොට අපේ මේ නිබන්ධනයේ පළවෙනි එක තිබ්බේ හිස්තැන් පුරවන්න, දෙවෙනි එක තිබ්බේ ඕගොල්ලන්ට ජර්නල් සටහන් ලියන්න, තුන්වෙනි එක අපි බලමු ඒකේ තියෙනවා ජර්නල් සටහන් සහ අවිනිශ්චිත ගිණුම පිල්ල එක. මම හිතන්නේ ඒක හොඳ අත්දැකීමක් වෙයි අද ඕගොල්ලන්ට.
ජර්නල් සටහන් සහ අවිනිශ්චිත ගිණුම පිළියෙල කරන්න. විභාගෙදී එහෙම ප්‍රශ්නයක් ආවහම ඕගොල්ලෝ පුරුදු වෙන්න ඕන එක වෙලාවෙ දෙකම හදන්න. මොකද එහෙම නැත්නම් ඔයා ගණන් දෙකක් හැදුවා සමාන වෙනවා. ඒක ඕගලන්ට වදයක්. ඒ නිසා එක වෙලාවෙ පොදු ජර්නලයක් රූල් කරගන්න, අවිනිශ්චිත ගිණුමත් රූල් කරගන්න, දිස් සටහන ලියනකොටම අවිනිශ්චිත ගිණුමෙත් හදන්න. එතකොට එක වෙලාවෙම ඒ වැඩේ ඉවර වෙනවා. අපි බලමු මේ විදියට හදන්න. ඔගොල්ලෝ එක එක වරද කියවලා පොඩ්ඩක් නිකන් හිතන්න බලන්න නිවැරදි කරන විදිය. මම ඔන්න විනාඩි 2ක් විතර ඕගලන්ට දෙන්නම්. තනියෙන් හිතන්න බලන්න මේ එක එක වරද නිවැරදි කරන විදිය. ඒතර ඕගොල්ලන්ට හිතේ ඕගොල්ලෝ හිතපුවා හරියද වැරදුනාද නැත්නම් අපි මේ කරුණ අපි දැක්කේ නෑනේ. මේ කරුණ අපිට අපි හිතපු නැති දෙන්නේ. එහෙම ඕගොල්ලන්ට හිතේ. ඒ සම විනාඩි 3ක් 4ක විතර කාලයක් දෙන්නම්. තනියෙන් ඕගොල්ලෝ හිතන්න එක එක වරද නිවැරදි කරන ජර්නල් එන්ට්‍රිය ඒක අවිනිශ්චිත ගිණුමට යනවද නැද්ද? ඊට පස්සේ මම ඔයගොල්ලොත් එක උත්තරේ හදනවා. නිවැරදි කරන විදිහ හිතුවද? මොකද උගන්න හිතුනේ? සිල්වාගේ ව්‍යාපාරයේ 2018 දිනට සකස් කරන ලද ශේෂ පිරික්සුම සම නොවිය. බැරතීරුවට වඩා හරතීරුව වැඩිය. ඊට පස්සේ ප්‍රශ්නේ කියවලා බලන්න. හැමතිස්සෙම ගානක ප්‍රශ්නෙත් බලන්න මොනවද එයා ඉල්ලන්නේ කියලා. අවශ්‍ය වන්නේ මොනවද? නිවැරදි කිරීමේ ජර්නල් සටහන් සහ අවිනිශ්චිත ගිණුම. නිවැරදි කිරීමේ ජර්නල් සටහන් සහ අවිනිශ්චිත ගිණුම. ඒ නිසා අපි පොදු ජර්නලයක් රූල් කරගමු. මේ පරීක්ෂකවරයා ඉල්ලනවා නිවැරදි කිරීමේ ජර්නල් සටහන්, ජර්නලය, විස්තරය, හරබැර. ත්‍රියට ඕන වැරදි නිවැරදි කිරීමේ ජර්නල් සටහන් ඕගොල්ලෝ හදනවා දකින්න. ඒ වගේ මේ පරීක්ෂකවරයා කැමති මම ටික මේ ඈතින් හදන්නම් අවිනිශ්චිත ගිණුම. අවිනිශ්චිත ගිණුමේ ශේෂයේ තියෙන්නේ මොන පැත්තද කියලා මට කියන්න බලන්න. කියන්න බලන්න. සිල්වාගේ ව්‍යාපාරයේ සකස් කරන ලද ශේෂ පිරික්සම සම නොවිය. බැරතීරුවට වඩා හරතීරුව වැඩි. බැරතීරුවට වඩා හරතීරුව වැඩි. හරපැත්ත වැඩි. හරපැත්ත වැඩි කියන්නේ බැරපැත්ත අඩුයි. එහෙනම් මෙතනින් එන්නේ දොර බාගෙට වහලා කියන්නේ. දොර බාගෙට වහලා කියන්නේ බාගෙට ඇරලා. නේ අපි දොර බාගෙට ඇරලා තියන්න කියන්නේ නැතුව කියනවා දොර බාගෙට වහන්න කියලා. ඒ කියන්නේ බාගයක් ඇරලා කියලා. මේ ඒ වගේම කතාවන්නේ මෙයා කියන්නේ ශේෂ පිරික්සම සම නොවිය. බැරතීරුවට වඩා හරතීරුව වැඩි. හරතීරුව වැඩි කියන්නේ බැරපැත්ත අඩුයි. බැරපැත්ත අඩුයි 6160. මොකද ශේෂ පිරික්සමේ ඌනතාවය පවතින්නේ කවර පැත්තකද? ශේෂ පිරික්සමේ ඌනතාවය පවතින්නේ කවර පැත්තකද? එම පැත්තෙන් අවිනිශ්චිත ගිණුම බිහිවේ. එම පැත්තෙන් අවිනිශ්චිත ගිණුම බිහිවේ. පැහැදිලි නේද? ඒකයි අර අඩු පැත්ත අපි මොකද්ද කියන එක හොයන්න ඕන එකේ තේරුම තියෙන්නේ. හොඳයි අපි එක එක වරද ගමු හදන්න. ආපසු එවුන් ගිණුම එකතු කිරීමේදී 500ක් වැඩි වී ඇත. ආපසු එවුන් කියන්නේ සාමාන්‍යයෙන් හරශේෂයන්නේ. ඒකේ හරපැත්ත 500ක් වැඩිලු. එකතු කරන්නේ ඒ පැත්තනේ. ආපසු එවුන් ගිණුම එකතු කිරීමේදී 500ක් වැඩි. එතන හරපැත්ත 500ක් වැඩි නම් ඒක නිවැරදි කරන්න ආපසු එවුන් ගිණුම බැර. ආපසු එවුන් ගිණුම බැර නම් අවිනිශ්චිත ගිණුම හර. මතකයි නේද අපේ කොන්දේසිය? වරද වෙච්ච තැන. වරද වෙච්ච තැන. වරද නිවැරදි කිරීමට අවශ්‍ය මොකද්ද? විරුද්ධ දේ අවිනිශ්චිත ගිණුමට. එහෙනම් නිවැරදි කරන්න ආපසු එවුන් ගිණුම බැර අවිනිශ්චිත ගිණුම හර. අවිනිශ්චිත ගිණුම හර 500යි
ආපසෙවුන් ගිණුම බැර 500. අවිනිශ්චිත ගිණුම හර 500යි ආපසෙවුන් ගිණුම බැර 500. මං සංලක්ෂ ලියන්නේ නැහැ. මෙතන පොඩි විස්තරයක් ලියත හැකි. අවිනිශ්චිත ගිණුම හර නම් හැබැයි ඒක කොහොම ලියා ගන්න. නැත්නම් ඕගලන්ට වදේ. අවිනිශ්චිත ගිණුම හර කිව්වනේ ඒක කොහොම ලියා ගන්න මේ. ඒක පස්සේ කරන්නේ ඉන්න එපා කවුරුවත්. එතකොට ඕගොල්ලන්ට ගණන් දෙකක් හැදුවා වගේ. ඒ නිසා ජර්නල් එන්ට්‍රි ලියන් යද්දිම ඒ අවිනිශ්චිත ගිණුමත් එවලෙම හදාගෙන යන්න. දෙවනි වරද රුපියල් 2000ක බැංකු අයිරාව ශේෂ පිරික්සුමට ඇතුළත් කර ඇත්තේ වැරදි පැත්තේ. මම ඔන්න පැහැදිලි කිරීම සඳහා ඔයගලන්ට ශේෂ පිරික්සුමක් හදනවා. පැහැදිලි කිරීම සඳහා ශේෂ පිරික්සුමක් හදනවා. මේ බැංකු අයිරාව තියෙන්න ඕනේ බැර පැත්තේ නේද? මේ පැත්තේනේ තියෙන්න ඕනේ. රුපියල් 2000ක බැංකු අයිරාව ශේෂ පිරික්සුමේ ඇතුළත් කර ඇත්තේ වැරදි පැත්තේ. තියෙන්න ඕනේ මේ පැත්තේ. වැරදි පැත්තේ කියන්නේ මෙන්න මෙතන තියෙන්නේ. දැක්කද? තියෙන්න ඕනේ OD එක ක්‍රෙඩිට් බැලන්ස් එකක් බට් තියෙන්නේ ඩෙබිට් කොලම් එකේ. එහෙනම් නිවර්දි කරන්නේ කොහොමද? හර කරපු 2000 එළියට ගන්න 1 මේ ඩිස් මේ 2000ට මේ 2000 කැපෙනවා. තව 2000ක් තියෙන්න ඕන. ඒ කියන්නේ මේ වරද නිවර්දි කරන්න නම් බැර පැත්තට 4000ක් දාන්න ඕන. ඒ කියන්නේ ශේෂ පිරික්සුම බැර. අපිට ශේෂ පිරික්සුම බැර කියලා ලියන්න බෑනේ. එහෙනම් අපි ලියන්නේ අවිනිශ්චිත ගිණුම හර කියලා. දැක්කද? ඔමයි එන්නේ. මම අයිපාරක් කියන්නද? බැංකු අයිරාව සටහන් කර තිබුණේ ශේෂ පිරික්සුමේ වැරදි පැත්තේය. ඔයාට ඉස්සෙල්ලා තේරෙනවද බැංකු අයිරාව ලියන්න ඕනේ මොන පැත්තේද කියලා? බැංකු අයිරාව කියන්නේ වගකීමක්නේ බැර ශේෂයක්. ශේෂ පිරික්සුමේ එන්න ඕනේ බැර පැත්තට. බැංකු අයිරාව ලියා ඇත්තේ වැරදි පැත්තේ කියන්නේ එයා ලියලා තියෙන්නේ මෙතන. බැර පැත්තට එන්න ඕන ඉලක්කම තියෙන්නේ හර පැත්තේ. එහෙනම් නිවර්දි කරන්න හර කරපු 2000යින් කරන්න 2000යි නිවර්දි 2000යි තව 2000යි ඔක්කොම 4000 බැර පැත්තට යන්න ඕන. එතකොට නිකන් බැලු බැල්මට උත්තරේ ශේෂ පිරික්සුම බැර අවිනිශ්චිත ගිණුම හර. මා කලින් ඕගලන්ට කිව්වේ ශේෂ පිරික්සුම හර බැර කියලා ලියන්න බෑ කියලා. මතකද? ඒ නිසා අපි ශේෂ පිරික්සුම බැර කියලා ලියන්නේ අවිනිශ්චිත ගිණුම හර කියලා විතරයි ලියන්නේ. ඒතර අපි අවිනිශ්චිත ගිණුමට හර කරනවා 4000. මෙතන ඕනනම් ඉරක් ඇඳලා තියාගන්න. හිස් වගේ තිබ්බාම කවුරුරි හිස්තන වගේ පිරෙව්වොත් කවුරුරි වෙන ඕනෙත් දෙයක් එතන ලියලා ගියෝ. ඒ නිසා මම කෝකටත් ඉරක් ඇඳලා සමහරු ලියනවා ශේෂ පිරික්සුමේ වරද කියලා. එහෙම ලියන්න පුළුවන්. නැත්නම් ඉරක් ඇඳලා ඔහොම තියන්න පුළුවන්. තුන්වෙනි එක සිරිදාසගෙන් ණයට ගන්නා ලද 5000ක භාණ්ඩ වලට අදාළ ගැනුම් ඉන්වොයිසිය ගැනුම් ජර්නලයේ ඇතුළත් වී නැත. ඒ කියන්නේ ණයට බඩු අරගෙන ඒක මූලික පොතේ ලියලම නැහැ. මේ වන විටත් ඔබ දන්නවා ඉතා පැහැදිලිව මූලික පොතේ ලිව්වේ නැහැ කියන්නේ ගනුදෙනුවේ දිස්සටහන් අපි තියලා නැහැ. ගනුදෙනුව මූලික ලියවිල්ලෙන් මූලික පොතට ඇවිල්ලා තමයි ලෙජර් ගිණුම් වලට යන්නේ. ලෙජර් ගිණුම් වලට යන්නේ. එතකොට මූලික පොතේ ලිව්වේ නැහැ කියන්නේ ඩබල් එන්ට්‍රියම නැහැ. ඩබල් එන්ට්‍රියම නැහැ. එහෙනම් අපි අලුතෙන්ම ලියමු ගැනුම් ගිණුම හර ණය හිමියෝ බැර. නැත්නම් අපි හිතමු එක එක ණය හිමියා වෙනුවෙන් කොමන් ගිණුමක් තියෙන්නේ. එහෙනම් ගැනුම් ගිණුම හර ණය හිමි පාලන ගිණුම බැර. තුර සිරිදාස අමල් පියල් කුසුම් රේණු මේ ඔක්කොමල වෙනුවෙන් පොදු ගිණුමක් තියෙන්නේ. ගැනුම් ගිණුම හර ණය හිමි පාලන ගිණුම බැර. එහෙම නැත්තම් මේ ගානේ මුකුත් කියලා නැහැ. කෙනෙකුට කියන්න පුළුවන් සිරිදාස බැර කියලා. මොකද ගානේ තොරතුරු නැහැ අපිට පාලන ගිණුම් තියනවද නැද්ද කියලා. ගැනුම් ගිණුම හර සිරිදාස බැර. මම ලිව්වා ණය හිමි පාලන ගිණුම බැර කියලා. රෝමේ ඉලක්කම් 4 ලද ගෙවල් කුලී 1500ක් මුදල් පොතේ නිවරදිව දැක්වුණු අතර ලැබූ ගෙවල් කුලී ගිණුමේ ලියා ඇත්තේ වැරදි පැත්තේ. බොහොම කල්පනායෙන් බලන්න ලද ගෙවල් කුලී කොහොමද ලියන්නේ? බැංකුව හර ලද ගෙවල් කුලී බැර. බැංකුව හර ලද ගෙවල් කුලී බැර. මෙහෙමනේ උත්තරේ. බැංකුව හර ලද ගෙවල් කුලී බැර. ඒක තමයි නිවැරදි උත්තරේ. ගෙවල් කුලී හම්බුනාම බැංකුව හර ලද ගෙවල් කුලී බැර. නමුත් ගානේ කියන්නේ මොකද්ද? ලද ගෙවල් කුලී 1500ක් මුදල් පොතේ නිවැරදිව දැක්වුණු අතර
ලැබූ ගෙවල් කුලී ගිණුමේ වැරදි පැත්තේ ඇත. ආහා වැරදි පැත්තේ කියන්නේ එයා ලියලා තියෙන්නේ මේ පැත්තේ. දැන් මේ වගේ වැරදි දැක්කාම ටිකක් පුරුදු වුණාම ටක් ගාලා ඕගලන්ට ඒ වරද හදන විදිය තේරෙනවා. එකපාරම මතක් වෙනවා. එතකොට කමන්නේ. එහෙම නැත්තම් පොඩ්ඩක් හරි Tamante උත්තරේ අපහැදිල් නම් ඒ වගේ වෙලාවට ඔය මං කරනා වගේ පොඩි ටී ගිනුම් ලියලා බලන්න. ඒතර ඕගොල්ලෝ අතින් වෙන වැරදි ඕගලන්ට අඩු වෙනවා. ලද ගෙවල් කුලී හරි විදියට ලිව්වා නම් බැංකුව හර ලද ගෙවල් කුලී ගිනුම බැර. නෝ වැරදි පැත්තේ ලිව්වා කියන්නේ මේ හර පැත්තේ ලියලා තියෙනවා. ඒතර ඔයාටම පේනවා මේක නිවැරදි කරන විදිය මේ බලන්නකෝ. හර කරපු 1500 එළියට ගන්න එක 1500යි. ඩිෂ් දැන් බිඳුවයි. තව 1500යි හරි 1500. ඒ කියන්නේ මේ වරද නිවැරදි කරන්න 3000ක් ඕන. නිකක් දැනුමට මතක තියාගන්න ගිනුමක හර බැර මාරු වුණොත් පැති දෙක මාරු කරලා ලිව්වොත් නිවැරදි කරනකොට දෙගුණයක් වෙනවමයි. ලදගෙවල් කුලී මුදල් පොත හර ලදගෙවල් කුලී බැර ලදගෙවල් කුලී බැර කරනවා වෙනුවට ලදගෙවල් කුලී හර කළා. එහෙනම් හර කරපු 1500 අයින් කරන්න 1500යි නිවැරදි 1500යි මේක නිවැරදි කරන්න ලදගෙවල් කුලී බැර. එහෙනම් අවිනිශ්චිත ගිණුම හර අවිනිශ්චිත ගිණුම හර 3000යි ලදගෙවල් කුලී බැර 3000යි. එහෙනම් අවිනිශ්චිත ගිණුමේ හර පැත්තේ ඕගොල්ලෝ 3000ක් ලියන්න ලදගෙවල් කුලී කියලා. අවිනිශ්චිත ගිණුම හර කරන්න ලදගෙවල් කුලී 3000ක්. ඊළඟට අපිට හම්බ වෙනවා පස්වෙනි වරද. පීජේ පෙරේරා ණයට විකුණන ලද 2000ක භාණ්ඩ ජේ.සී. පෙරේරාගේ ගිණුමේ ලියලා. ඒ කියන්නේ විකුණුම් ගිණුම බැර කළා විකුණුම් ගිණුම බැර කළා පීජී පෙරේරාට හර කරන්න ඕනේ. පීජී පෙරේරාට හර කරන්න ඕනේ. නමුත් ඒක ජේ.සී. පෙරේරාගේ ගිණුමට හර කරලා තියෙන්නේ මේක මොන විදියට ගත්තත් ශේෂ පිරික්සුම අසමාන වෙන්නේ නැහැ. අපි හිතමු මේ ආයතනය පාලන ගිණුම් පවත්වාගෙන යන ආයතනයක් කියලා. එහෙනම් ওই පෞද්ගලික ගිණුම් වල වැරදුනාට ශේෂ පිරික්සුම අසමාන වෙන්නේ නැහැ. මොකද එතකොට අපිට ඒකට ජර්නල් එන්ට්‍රියක්වත් ඕනේ නැහැ. මොකද අපි හිතුවා මේ ආයතනය පාලන ගිණුම් පවත්වාගෙන යන ආයතනයක්. ඒතර වැරදි නිවැරදි කිරීමේ ජර්නල් එන්ට්‍රියකුත් ඕනේ නැහැ. අපි හිතුවා මේගොල්ලෝ පාලන ගිණුම් පවත්වා ගන්න නැති ආයතනයක් කියලා. ඒ වුණත් මේක ශේෂ පිරික්සුම අසමාන වෙන වරදක් නෙමෙයි. මොකද පීජේ පෙරේරාට හර කරන්න ඕන එක ජේ.සී. පෙරේරාට හර කළා. පීජේට හර කරන්න ඕන එක ජේ.සීට හර කළාම නම් දෙක තමයි හදන්න ඕනේ. ශේෂ පිරික්සුම අසමාන වෙන වරදක් නෙමෙයි. ඉතින් එතකොට ජර්නල් එන්ට්‍රියක් තිබ්බත් නැත්නම් පාලන ගිණුම් තිබ්බත් මේක ශේෂ පිරික්සුම අසමාන වෙන වරදක් නෙමෙයි. දැන් බලන්න මේගොල්ලෝ පාලන ගිණුම් තියන ආයතනයක් බව පේනවා ඊළඟ වරද කියනකොට. ඒතකොට ඉස්සෙල් එකට අපිට ජර්නල් එන්ට්‍රියක්වත් අවශ්‍ය නැහැ. 6 වෙනි එකෙන් ණයගැතියකු දිනේෂ් ගෙන් ලද 4050ක මුදල් පොතේ නිවරදිව සටහන් වී තිබුණද ණයගැති පාලන ගිණුමට පිටපත් කර තිබුණේ 5040ක් ලෙසය. බලන්න වෙනස 4050යි 5040යි 990. ණයගැතියෙක් වෙච්ච අපේ කස්ටමර් සල්ලි දුන්නාම බැංකුව හර කළා 4050. හැබැයි පොදු ගිණුමේ අපි ලියලා තියෙන්නේ 5040යි. ඒ කියන්නේ 990ක් වැඩියෙන් ලියලා. මුදල් පොත හර ණයගැති පාලන ගිණුමට යන්න ඕන ගානට වඩා 900 කියන්නේ ඔයා මට සල්ලි දුන්නට වඩා මං සල්ලි දුන්නා කියලා ලියලා. බැංකුවට හර වෙන්නේ 4050යි. හැබැයි පාලන ගිණුමට බැර වෙලා තියෙනවා 5040. වැඩිපුර බැර වෙලා තියෙනවා 990. එහෙනම් වැඩිපුර බැර වෙච්ච එක එළියට ගන්න ණයගැති පාලන ගිණුම හර ණයගැති පාලන ගිණුම හර 990යි අවිනිශ්චිත ගිණුම බැර 990යි. ඒ කියන්නේ කස්ටමර් සල්ලි දුන්නාම දුන්නට වඩා කස්ටමර්ගේ account එකට ක්‍රෙඩිට් කළා. ශේෂ පිරික්සුම අසමාන වෙනවා. මොකද බැංකුව හර වෙලා තියෙන්නේ වෙන ගාණක්. බැංකුව හර උනේ 4000 ගාණක්, පාලන ගිණුම බැර වුණා 5000 ගාණක්. වැඩිපුර බැර වුණා 990ක්. නිවැරදි කරන්න ණයගැති පාලන ගිණුම හර 990යි අවිනිශ්චිත ගිණුම බැර 990යි. එහෙනම් 990 මෙතෙන්ට බැර කරන්න ණයගැති පාලන ගිණුම. ණයගැති පාලන ගිණුම. ඊළඟ කියනවා අන්තිම වරද විදුලි වියදම් ගිණුමේ ශේෂ පිරික්සුමට ඇතුළත් වී නැත. අප දන්නවා දැන් හොඳටම ශේෂ පිරික්සුම ගිණුම් එකතු කළා හදන පොඩි ලේඛනයක්. මේ බලන්න විදුලිය වියදම් ගිණුමක් එන්න ඕනේ හර පැත්තට 350. ඇවිල්ලා නැහැ. එහෙනම් මේක ශේෂ පිරික්සුමේ හර පැත්තට එනවා නම්
අවිනිශ්චිත ගිණුම බැර. ඒ කියන්නේ මේක පොදු ජර්නලේ නම් පොදු ජර්නලේ ලියන්න වෙන්නේ අවිනිශ්චිත ගිණුම බැර 350යි කියලා. විදුලි වියදම් ගිණුමේ ශේෂ පිරික්සුමට ගෙන නැත. අපිට ලියන්න බෑනේ ශේෂ පිරික්සුම හර කියලා. හිතෙන් හිතාගන්න ශේෂ පිරික්සුම හර. අපි කොච්චර දේවල් එමේ හිතෙන් හිතනවද කිව්වේ නැති වුණානේ. ඒ වගේ හිතෙන් හිතාගන්න ශේෂ පිරික්සුම හර ලියන්න බෑ. අවිනිශ්චිත ගිණුම බැර. එච්චරයි. ශේෂ පිරික්සුමේ වැරදි නිවැරදි කරනකොට දිත්ත සටහන් එන්නේ නැහැ. පැහැදිලි නේද හොඳට? මේක ශේෂ පිරික්සුමේ හර පැත්තට එන්න ඕන. ශේෂ පිරික්සුම හදන එක්කෙනා මේ විදුලි ගිණුම මේකේ දාගන්න. අවිනිශ්චිත ගිණුම බැර. ඒතකොට අපිට අවිනිශ්චිත ගිණුමට 350ක් බැර වෙනවා. ශේෂ පිරික්සුමේ වරද. දැන් අපි එකතු කරලා බලමු මේකේ තත්ත්වය කොහොමද කියලා. ශේෂ පිරික්සුමක් අසමාන වෙනකොට ඒ අසමානතාවය తాවකාලිකව ඇතුළත් කරන ගිණුමට කියන්නේ අවිනිශ්චිත ගිණුම. ශේෂ පිරික්සුමේ ඌනතාවය පවතින්නේ කවර පැත්තකද? එම පැත්තෙන් අවිනිශ්චිත ගිණුම බිහි වේ. ඒතර මේකේ හර පැත්ත එකතුව අපිට පේනවා 7500යි. හර පැත්ත එකතුව 7500. බැර පැත්තේ තියෙනවා 6160ක්. 6160ක්. ඒකට එකතු කරන්න මට පේන විදියට 990ක්. තව එකතු කරන්න 350. 7500. ශේෂ පිරික්සුම අසමාන වූ විට වෙනස తాවකාලික ගිණුමක් වූ අවිනිශ්චිත ගිණුමේ සටහන් කරන්න. ඉන්පසුව වැරදි නිවැරදි කරන්න. වැරදි නිවැරදි කර පසු අවිනිශ්චිත ගිණුම අහෝසි වෙනවා. මතක තබා ගන්න වැරදි නිවැරදි කළ පසු තව දුරටත් අවිනිශ්චිත ගිණුමක් තියෙන්න බෑ. එහෙම තියෙනවා නම් එක්ක අපි වැරදි හරියට හොයාගෙන නැහැ. අපි හොයාගත් හඳුනා නොගත් වැරදි තියෙනවා. නැත්තම් අපි වැරදි හරියට නිවැරදි කළා නැහැ. මේ බලන්න වැරදි නිවැරදි කළ පසු අවිනිශ්චිත ගිණුම අහෝසි වේ. මේක ගණකාධිකරණයේ තියෙන తాවකාලික ගිණුමක්. වැරදි නිවැරදි කළාට පස්සේ ඒ වැරදි තවදුරටත් නැත්තම් ආයුෂේෂ පිරික්සුමේ අවිනිශ්චිත ගිණුමේ ශේෂයක් නැහැ. මුලින් අවිනිශ්චිත ගිණුමේ ශේෂයක් තියෙනවා. නමුත් අවසාන අවිනිශ්චිත ගිණුමේ ශේෂයක් තියෙන්න බෑ. වැරදි නිවැරදි කිරීමත් සමග අවිනිශ්චිත ගිණුම අහෝසි වේ. ඒතර මේ තමයි ඕගොල්ලන්ගේ මේ පාඩමේ මූලික දැනුම. ඒතර අපි වැරදි වර්ග දෙකක් තියෙනවා. ශේෂ පිරික්සුමේ අසමානතාවයට බලපාන වැරදි, අසමානතාවයට බල නොපාන වැරදි. ශේෂ පිරික්සුමේ අසමානතාවයට බලපාන වැරදි වලින් තමයි අවිනිශ්චිත ගිණුම බිහි වෙන්නේ. අවිනිශ්චිත ගිණුම ආශ්‍රයෙන් නිවැරදි කරන්නේ එම වැරදි විතරයි. වරද වෙච්ච තැන වරද නිවැරදි කිරීමට කරන දෙයට විරුද්ධ දේ අවිනිශ්චිත ගිණුමට කරන්න. ඊළඟට ශේෂ පිරික්සුමේ වැරදි නිවැරදි කිරීම. එවැනි දේවල් අවධානයට ලක් කරන්න. ඒතර අපි මූලික ගණන් දෙකක් අද හදලා තියෙනවා. ඊළඟට ඔයගලන්ගේ නිබන්ධනයේ තියෙනවා 4 වෙනි ගාන පොහොසත් මහතාගේ කියලා. ඒක ලස්සන අත්දැකීමක් ඕගලන්ට. ඒක තනියෙන් එකපාරක් හදලා තියන්නේ ඊළඟ දේශනේ පටන් ගන්නකොට. මොකද ඒකේ පොඩ්ඩක් හිතන්න කල්පනා කරන්න දෙයක් තියෙනවා. ඒක අර එකපාර මං කියනකොට උත්තරේ බලනවට වඩා තනියෙන් ඒ ගාන ටිකක් ඔයා අධ්‍යයනය කරලා ස්ටඩි කරලා ඉන්නවා නම් හොඳයි. ඕගලන්ට හිතන විදියට පුළුවන් විදියට හදන්න 4 වෙනි ගාන. ඊට පස්සේ 6 සහ 7-8 ගණන් වල අලුත් දේවල් තව පොඩි කරුණු කීපයක් කියන්න තියෙනවා. ඊට පස්සේ කෙටි ප්‍රශ්න තමයි ගොඩාක් තියෙන්නේ මේකේ ඉදිරිපත් කළා. අපි ඒ ටික ඊළඟ පාඩමේදී සාකච්ඡා කරනවා. ඒතර මේ ටික නැවත අධ්‍යයනය කරන්න. දෙවෙනි කොටස අපි ඊළඟ ලෙක්චර් එකේදී කරමු. Right, thank you very much.